සදහවත් කුසලකාමී පින්වතුනි අපේ පින්වතුන් අද මේ පොය දවසේ එක රාශි වෙලා ඒ උතුම් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ශ්‍රී සත්‍යඥය විදක් ශ්‍රවණය කරන්නයි බලාපොරොත්තු පින්වත්නි මම මේ බණ කියන්නේ පොත්පත් වලින් බලන නොවේ මම බණ කියන්නේ පින්වතුනි මගේ ප්‍රායෝගික ඇහැට නුවණට ආයතනයන්ට ලැබෙන දේ යනවා ඒ බුදුරජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම් අනුව උතුම් ත්‍රිපිටක පොත් වහන්සේලාගෙන් අපට දෙන ඒ අදහස් අනුව අපි මූලාශ්‍රය වශයෙන් ඒ වගේන නුවණින් කල්පනා කරලා බලලා තමයි පින්වතුනි මේ ධම්ම දේශනා කරන්නේ. ඒ නිසා යම් කෙනෙක් මේ ධම්ම දේශනා ත්‍රිපිටකයට සසදනවා ඒක වැරදි පින්වතුනි. ත්‍රිපිටකේ වැරදි නොවේ. ඒ සසදන එක වැරදි. ත්‍රිපිටකේ අනු පින්වතුනි සම්මුතියක්. ඒකේ තියෙන පින්වතුනි මාධ්‍යයකට අනුව අපේ කරුණු ටික උණ ගැසීම. ඒ කරුණු ටික නැත්නම් පින්වතුනි අපිට මේ අපි තුලින් මේ ධර්මය මතු කරගන්න බැහැ. ඒ නිසා අපිට මේ ත්‍රිපිටක පොත් වහන්සේලා උපකාරක ධර්මයක් පින්වතුනි. ඉතින් මම කියලා දෙන දහම් පින්වතුනි ඒවා පින්වතුනි ත්‍රිපිටකයේ ඇත්තේ නැහැ. ඒ නිසා තමන් මං කියලා දෙන දහම් කරුණු ත්‍රිපිටකයේ තියනවද නැද්ද කියලා හොයලා බලලා කටයුතු කරන එක නෙවෙයි තියෙන්න ඕන ත්‍රිපිටකයට ගැලපෙනවද කියලා බලන්න. එහි තියෙන අදහස් වලට. ඒක නිසා මම අද බලාපොරොත්තු වෙනවා මෙන්න මේ පොඩි හැඳින්වීමක් තමයි මේ කරන්නේ. රහතන් වහන්සේ කෙනෙකුත් පටිච්ච සමුප්පාද ධර්මයේ පරිහරණය කරනවා. ඒ මොන පදනමකින්ද මොන න්‍යායකින්ද කියන එකයි අපි පැහැදිලි කරන්නට අදහස් කරගෙන ඉන්නේ. මොකද බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට පවා මේ හේතුඵල න්‍යායක් තියෙනවා පින්වතුනි. එතකොට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ නැහැ පින්වතුනි. අෂ්ටාංග මාර්ගයේ යෙදෙන්නේ නැහැ පින්වතුනි. උන්වහන්සේලාට තියෙන පින්වතුනි විද්‍යා ඇස. ආර්ය ශ්‍රාන්තික මාර්ගය කියන්නේ ඒ විද්‍යා ඇස පහළ කරගන්න මාර්ගය පින්වතුනි. විද්‍යා ඇස පහළ වුණා නම් ඒ මාර්ගය එතන නැහැ. ඒකයි කලයුත්ත කරලා ඉවරයි. මට තව දෙයක් කරන්න නැහැ කියලා ප්‍රතිඥා දෙන්නේ. ඉතින් අනේක නිසා මේ කාරණාව අපි පොඩ්ඩක් ඔයගලන්ට හිතලා මතු කරගන්න පරිපූර්ණ වශයෙන් නොවේ යම් හඳුන්වා දීමක් කරන්න තමයි පින්වතුනි බලාපොරොත්තු. ඒක නිසා මේ අපි මාතෘකා කරගත්තේ අද ගාථා පාඨය පතිරූපදේශවාසෝච මෙන්න මේ සුදුසු පරිසරයට පැමිණෙන්න. පුබ්බේච කත පුඤ්ඤතා එදාට පෙර කුසලයේ අවදි වෙනවා. අත්ථ සම්මා පණිද්දීච තමාගෙන මනා නුවණ ඇති තමාගෙන යථාභූත ඥාණයෙන් දකින යම් කෙනෙක් ඉන්නවනම් මේ ආර්ය ශාසනයේ පඬිතයයි පනවනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ පඬිත භාවය ලැබීම ආයතන පාටිසම්පාද චතුරාර්ය සත්‍ය පින්වතුනි විනය මේ කාරණාවල මන බහුසුත භාවයක් මේවා දැක ගැනීමත් හේතු කරගෙන පඬිතයා කියලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මගේ ආර්ය ශාසනයේ පඬිතෙක් කියලා පෙන්වනවා. මෙන්න මේ ස්වභාවය
අපට හම්බ වීම ඒතම් මංගල මුත්තම ඒක නිවනට උපකාරයි පින්වතුනි. ඒ නිසා මංගල කාරණයක් කියන්නේ නිවනට උපකාර ධර්මයක් වෙන නිසා. ඒ නිසා පතිරූපදේශ වාසෝච කිව්ව පින්වතුනි පටිච්චසමුපාදේ ආයතන ඒ වගේම පින්වතුනි විනය ගැන ඒ වගේම චතුරාර්ය සත්‍ය ගැන ඔබට මනා නුවණක් තියෙනවා නම් දැක්මක් තියෙනවා නම් මේකට කියනවා පින්වතුනි සුදුසු පරිසරයට පැමිණුණා කියලා. ඒ ලෝකෝත්තර ඥානය ලැබීම පතිරූපදේශ වාසෝචයි. ඒ ආර්යයන් වහන්සේ ඒ සුදුසු පරිසරයට පැමුණා කියලා කියනවා පින්වතුනි. පුප්පේච කත පුඤ්ඤතා මේ පැමිණීම නිසා පින්වතුනි ඒ තමන් සංසාරේ කරගෙන ආපු ලෞකික ලෝකයට සාපේක්ෂව කරගෙන ආපු යම් කුසල ශක්ති පින්වතුනි උපකාර ධර්ම වෙනවා. ඒ යම් පාරමිතාවක් තිබුණා නම් මේ ධර්මය අවබෝධ කරගන්නට ඒවා පින්වතුනි අවදි වෙනවා. ඒවා අවදි වෙනකොට පින්වතුනි නුවණ වැඩෙනවා. නුවණට මනාව පේන්න ගන්නවා. ඒ පේන්න ගන්නකොට පින්වතුනි මෙන්න මේ තමා ගැන තමයි පින්වතුනි තමන්ට ගලවලා මේ පටිච්චසමුපාදේ කියන්නේ මේ තමා ගැනයි. සත්‍ය පුද්ගලෙක් නෙමෙයි තමා කියලා කිව්වට ඒව සම්මුතිය හැඳින්වන්නට සිද්ධ වෙනවා. මේ තමා තුල සිදුවෙන ආයතන හයේ විනේ පින්වතුනි මේ හේතුඵල න්‍යායක් තියෙනවා. ඒක තමා තුලයි පින්වතුනි මේ ආයතන හය ආයතන කුසල ධාතු කුසල මේ දානාදාන කුසල ඒ වගේම පින්වතුනි මේ විනය මේ විවිධ කාරණා පින්වතුනි තමා තුල සිදුවෙන අනාත්ම වූ හේතුඵල න්‍යායක් කියලා පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයට අනුව පින්වතුනි මෙයා තමා තුලින් අවබෝධ කරනවා දැනගන්නවා මේ තමා තුල මෙතන මම කියලා කෙනෙක් නොවේ ඉන්නේ මේක පටිච්ච හේතුඵල ධම පටිච්චසමුප්පාද ධර්මය අවිද්‍යාව විසයි සංඛාර සංඛාර විසයි විඥාන විඥාන විසයි නාම රූප මේ විදිහට පින්වතුනි ඔබ ආත්ම දෘෂ්ටියකට යන්නේ නැතුව මේ පේන බව ඇහෙන බව ඇවිදින බව ඔබ හිතන බව ඔබ සීල් රකින්න එක මේ හැම එකක්ම හේතු ප්‍රත්‍ය ධර්මයක් බවයි. කෙනෙක් සත්‍ය පුද්ගලෙක් සීල් රකින්න නැති බවයි. මේ හේතුඵල ධම මේ අපි මේ පාවිච්චි කරන්නේ පින්වතුනි පටිච්චසමුපාදයයි. අද මේ රූපේ මගේ සිත මගේ ඇහැ මගේ ආත්මය කියලා අරන් තියන්නේ ඒ පටිච්චසමුපාද හේතුඵල න්‍යාය ධර්මයේ නොදන්නාකම නිසායි. ඔගලන් ආත්ම දෘෂ්ටියෙන් බැඳිලා මේ පටිච්චසමුපාද න්‍යායයට මමයි මේවා කරන්නේ මමයි මේ පින් කළේ මමයි පව් කළේ නෑ මමයි ධ්‍යාන වැඩිවේ සත්‍ය පුත්‍රය තමයි නැවත උපදින්නේ මේ වැනි පින්වතුනි ජීවත් වෙන්නේ සත්‍ය පුද්ගලෙ මේ වගේ දරුවා එයාට කන කියලා දෙයක් තියෙනවා ජීවයක් තියෙනවා මේ විදිය විවිධ වූ දෘෂ්ටි අන්ත වලට වැටිලා පින්වතුනි මේ පටිච්චසමුපාදය මේ විදියට ගැනීම මේ අන්ත දෘෂ්ටි වලට වැටීම පින්වතුනි සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ නොදන්නවට අද ඔයගොල්ලන්ගේ ජීවිතේ කියලා මගේ කියලා හම්බෙච්ච මේ තැන ආත්ම දෘෂ්ටියෙන් පරවන්න බෑ පින්වතුනි. ලෝතර බුදු කෙනෙක් මේ උච්ඡේද වාදය සහ සාස්පත වාදය ලෝකේ යමක් ඇත එක්ක ලෝකේ යමක් නැත කියන මේ දෘෂ්ටි දෙකට නිග්‍රහ කරනවා පින්වතුනි. එහෙනම් අපේ පින්වතුන් මෙන්න මේ විදියට ඔයයන්ට හම්බෙච්ච මේ ජීවිතය පින්වතුනි ජීවිතය හේතු ප්‍රත්‍ය ධර්මයක් කියලා අවබෝධ කිරීම පින්වතුනි දැක ගැනීම ඔයගලගේ දෛනික ජීවිතේ දැක ගැනීම පින්වතුනි ඒකට කියනවා පින්වතුනි අත්ථ සම්මා පණිද්ධිච මේ තමා දැකීම පඬිතෙක් කියලා කියනවා පින්වතුනි මේ පටිච්චසමුපාදේ දැකීම එදාට ඔයගලන්ට ආත්ම දෘෂ්ටිය මතුවෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හේතුඵල ධමයි හම්බෙන්නේ. බුදුරජාණන්
උන්වහන්සේගේ මේ හේතුඵල ධමයට කර්මඵලවාදයේ අයිති නෑ පින්වතුනි. කර්මඵලවාදයේ අයිති පින්වතුනි සම්මුතියට, ආත්ම දෘෂ්ටියට, නිත්‍ය සංඥාවට. ඒ නිත්‍ය සංඥාවට කර්මඵලවාදයේ අයිති නිසායි ඕගලන් නැවත ඉපදුනාම කරන පින්පව පස්සන් දෙන්නේ. ඒ ඕගලන්ගේ දෘෂ්ටිය සාපේක්ෂවයි. මේ ඇත්ත දැක්කොත් පින්වතුනි කර්මඵලවාදයට ඔබ තුල පිළිටන්න බැරුව යනවා. ඒකයි වෙන්නේ. පිළිටන්න බැරි වුණාම පින්වතුනි කර්මඵලවාදය අහුසි වෙලා යනවා. මේ කර්මඵලවාදයක් අහුසි වෙනවා කියන්නේ සීවලි හාමුදුරන්ට දානෙ ලැබුණා. ලෝසක දෙරුණහන්සේට දානෙ කවදාක කුස පිරෙන්න හම්බුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට නින්දා අපහාස ඔළුව කැක්කුම් බඩේ කැක්කුම් තුනටිය කැක්කුම් මේ හැමදේම පින්වතුනි තථාගතයන් වහන්සේ පෙර සංසාරේ කළ ලද අකුසල. ඒක නිසා මේ මොනවද? ඒ පින්වතුනි ඒවත් හේතුඵල න්‍යායමයි. ඒ නිසා මේ හේතුඵල න්‍යාය ධර්මයේ හේතුඵල න්‍යාය වශයෙන් දැක්කොත් කර්මඵලවාදයේ පැනවෙන්නේ නැහැ. සීවලි හාමුදුරන්ගේ පුඤ්ඤාභිසංකාරය ඒ මනාව ධම්පිලිවෙත් ලැබෙන එක පින්වතුනි ඒක කාය චේතනා, වාචික චේතනා, මනෝ චේතනාවට අනුව සිදුවෙන ධර්මයක්. මේ චේතනා ගුණ නිසා පුඤ්ඤාපි සංකාරය එක්ක අපුඤ්ඤාපි සංකාරය අපිට මුණ ගැහෙනවා පින්වතුනි. ඒ නිසා ලෝකක තේරුම්නාන්සලා තියෙන්නේ හේතුඵල ධර්ම. පින පවක් නොවේ පින්වතුනි මේ දෙන්නාම තියෙන්නේ. තථාගතයන් වහන්සේලා තියෙන්නේ පින්පව නෙවෙයි පින්වතුනි. හේතුඵල ධර්මයි. මේ හේතුඵල ධර්ම පින්වතුනි අපි වර්ගීකරණය කරගන්නවා මේවා හොඳ වැඩ මේවා නරක වැඩ කියලා. කෙසේ වෙතත් නරක වැඩ කරන කෙනෙකුට මේ ධර්මය වටහා ගන්නට බෑ සම්මුති න්‍යායට අනුව. හොඳ වැඩ කරන කෙනෙකුට විතරයි පින්වතුනි මේ බුදුහාමුදුරන්ගේ දුක දෝරගන්න පුළුවන් වෙන්නේ. චතුරාර්ය සත්‍ය දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට පින්වතුනි මේ පින්පව මේ සංඛාර පින්වතුනි හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව දැක්කොත් පින්වතුනි ආත්ම දෘෂ්ටිය කැඩෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පහළ වෙනවා. ඔයත් පින්වතුනි කර්මශය කරනවා. ඔබලා හේතුඵල න්‍යායට යොමු වෙනවා. එතකොට හේතුඵල න්‍යායයේ අද සම්මුතිය විවහාර කරන පදනමක් මත අපේ මිනිස්සු කියනවා ආයක පින් සහගත දෙයක්, ඒක පව් සහගත දෙයක්, ඒක ධ්‍යාන සහගත දෙයක්. මේ සංඛාර ධර්ම පින්වතුනි කොටස් තුනකට ඕකේ කඩලා තියෙනවා. ඒ කොටස් තුන පින්වතුනි පිළිගු වෙන්නේ අපි තුල සිදුවෙන කාය චේතනා, වාචික චේතනා, මනෝ චේතනා කියන මේ චේතනා තුනට සාපේක්ෂව හේතුඵල න්‍යායක් සිදු වෙනවා. මේ හේතුඵල න්‍යාය හරි හැටි නොදන්නා නොදකින අය ඒක පින, ඒක පව, ඒක ධ්‍යාන මාර්ගයේ කියලා පනවනවා පින්වතුනි. මේ සංඛාර කෙලෙස් සහිත ධර්මයක් හැටියට පනවනවා. ඒක නිසා මේ පටිච්චසමුප්පාදයේ දකිනවා නම් පින්වතුනි පින කියලා පනවන්නේ නැහැ. මේක පවක් කියලා පනවන්නේ නැහැ. මේක ධ්‍යාන මාර්ගය කියලා පනවන්නේ නැහැ පින්වතුනි. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුල පින නැහැ. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුල පව නැහැ. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුල ධ්‍යාන නැහැ. මේකයි පින්වතුනි සත්‍ය. අෂ්ටාංග මාර්ගයේ තුල පින තියෙනවා. අෂ්ටාංග මාර්ගයේ තුල පව තියෙනවා. අෂ්ටාංග මාර්ගයේ තුල ධ්‍යාන තියෙනවා. ඒ නිසා මේක කර්මඵලවාදයයි. ඒ නිසා පින්වතුනි මේ න්‍යායට අනුව අෂ්ටාංග මාර්ගයට අනුව තියෙනවා කර්මඵලවාදයේ තියෙනවා. කර්මඵලවාදය, විඥානවාදය, අක්‍රියවාදය මේ විවිධ ඉන්දියාවේ දෘෂ්ටි විවිධ ශාස්ත්‍රඥාන්සේලාගේ ඉදිරිපත් කිරීම ලෝකයේ තිබුණා පින්වතුනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය විඥානවාදයේ නොවේ, කර්මඵලවාදයේ නොවේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හේතුඵලවාදයයි. එය පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විඥානවාදයේ පෙන්වුවා. බුදුරජාණන් වහන්සේ කර්මඵලවාද න්‍යාය පෙන්වුවා. බුදුරජාණන් වහන්සේ අක්‍රියවාදී ඒ න්‍යායත් පෙන්වුවා පින්වතුනි. කුමක් නිසාද? එතෙන්ට ඇලෙන්න නෙවෙයි.
ඒ දෘෂ්ටි සහගත තැන් පින්වතුනි ඔබට හඳුන්වා දුන්නා. ඔබට මේ දෘෂ්ටි සහගත පරයයන් හඳුනා දෙනකොට ඔබ ගත්තා පින්වතුනි ඒවා නිවන් මාර්ගය කියලා. ඔබ හවුනා පින්වතුනි හේතුව බුදු කෙනෙක් දේශනා කළේ. මේකයි හේතුව. බුදුහාමුදුරුවෝ මේවා දේශනා කළා කියලා ඔබගේ නුවණ මත නිසා ශ්‍රේෂ්ඨ කෙනෙක් දේශනා කරපු දෙයක්. එහෙනම් මේවයි අපි ඇලි ගලි වාසය කළ යුතුයි කියලා ඔබ තීරණය කළා. ඒ නිසා මේ පටිසම්පාද න්‍යාය නොදකින අය ඒ බුදුහාමුදුරුවෝ පෙන්නපු ඒ අන්ත දෘෂ්ටි සහිත පින්වතුනි ආත්ම දෘෂ්ටියෙන් හෙබවෙන නිත්‍ය සංඥාව සුභ සංඥාව ඇති මේ කර්මඵලවාදය පින්වතුනි එකෙන් අයින් වෙන්න කියලා කර්මඵලවාදය පෙන්නුවාම ඔබලා ඒක වැරදියට අරගෙන ඒක බැසගත්තා පින්වතුනි. බුදුදහම කියලා ඔබ බැසගත්තේ කර්මඵලවාදේ. බුදුදහම කියලා ඔබ බැසගත්තේ විඥානවාදේ. ඔබ බුදුදහම කියලා බැසගත්තේ ආක්‍රියවාදේ. මේ ධර්මතාවල පින්වතුනි බැසගන්න එපා. ඒ නිසා ඔබට ආක්‍රියවාදය ප්‍රශ්නයක් නැහැ පින්වතුනි. ඒව දැන් නැහැ. ඒ නිසා ඔබට තියෙන ප්‍රශ්නේ පින්වතුනි විඥානවාදයේ සහ කර්මඵලවාදයේ. මේ දෙකේ තමයි පින්වතුනි ඔබ කොට වෙනවා තියෙන්නේ. ඉතින් අනේ නිසා මේ විඥානේ හේතු කරගෙන මේ විඥානේ භවෙන් භවෙට යනවා. මේ විඥානවාදයයි පින්වතුනි. මේ අකුසලයේ කරපු නිසා පින්වතුනි අකුසලයේ හේතු කරගෙන ඉපදිලා මේ දුක් විඳිනවා. මේක කර්මඵලවාදයක් පින්වතුනි. ඒවා ගැන ඔබලා හොඳට අහලා තියෙනවා. ඊට සුළු මතක් කිරීමක් තමයි මේකදී. මෙන්න මේ න්‍යායවල වලට අයිති නැතුව පින්වතුනි ඔබ තථාගත කෙනෙක් දේශනා කරන ලද පටිච්ච සමුප්පාදයේ සමාතුලින් දකින්න නම් පින්වතුනි ඒ දකින්න එකට කියනවා අත්ථ සම්මාපනිච්ච තමා තුලින් මේක දකින්න එක්කයන් කියන පඬිතයා කියන පුත්‍රයන් වහන්සේ පෙන්නනවා. ඉතින් අන්න ඒක නිසා ඒකම් මංගල මුත්තමං ඒක නිවනට උපකාර ධර්මයක් කියලායි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා පින්වතුනි අපි බලමු. අපි දන්නවා පින්වතුනි ලෝකේ සත්‍යෝ ඉන්නවා විවිධ වැඩ කරමින් විවිධ කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ පිනට බය වෙන්න එපා කියලායි. බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. අද අපි පින්වතුනි මෙච්චර කාලයක් මේ සංසාරේ ආවේ ඔබත් මම මෙන්න මේ කර්මඵලවාදය විඥානවාදය නිසා පින්වතුනි. ඒ නිසා ආක්‍රියවාදී වැනි මේ මිත්‍යා දෘෂ්ටික මාර්ගවල ඔබ ඉන්නේ නැති මමත් ඉන්නේ ඇති සංසාරේ. ඉතින් අපි ගොඩාක් පින්වතුනි මේ වෙනකොට පෙර සංසාරෙත් මේ කර්මඵලවාදී විශ්වාස කරලා තිබුණා. ඒකට සාක්ෂිය තමයි පින්වතුනි අද දවසේ මනුෂ්‍ය ජීවිතය ලබා ගැනීම. මනුෂ්‍ය ජීවිතය ලැබීම. ඉතින් අපි දන්නවා පින්වතුනි මෙන්න මේ ධර්මතාවයට සාපේක්ෂව අපි පින්දහම් කරගෙන ආවා පින්වතුනි සංසාරේ. ඒ පින්දහම් කරගෙන එනකොට අකුසල දහම් පෝෂණය කරලා තියෙනවා. බොහෝ පින්වතුනි පින්දහම් නැවි අකුසලේ වැඩි. ඒ නිසා සතර අපායේ ඉපදුණු සියවතාව මනුෂ්‍ය ලෝකයේ එක ජීවිතයක් පින්වතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සම්මුති වශයෙන් කියනවා මනුෂ්‍යත්ව දුර්ලභයි කියලා. මිනිසෙක් වීම දුර්ලභ කාරණාවක් කියලා. ඒ මිනිසෙක් වෙච්ච කෙනෙකුට පින්වතුනි ඕනට යම් පබ්බජාවක් ලැබෙනවා නම් පින්වතුනි ඒකත් දුර්ලභයි. ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවා නම් ඒකත් දුර්ලභයි. මේ මනුෂ්‍ය ජීවිතේ ලැබිච්ච කෙනෙකුට මේ ශ්‍රී සද්ධර්මය අසලා පින්වතුනි එයා උත්තරීතර මනුෂ්‍ය ප්‍රඥාවක් කියලා. උත්තරීතර මනුෂ්‍ය කියන්නේ පින්වතුනි සෝහන් කෙනාට, සකදාගාමී කෙනාට, අනාගාමී කෙනාට, රහතන් වහන්සේට මේ උත්තරීතර මනුෂ්‍යතරේ. තව සමාජයේ ඉන්නවා පින්වතුනි මනුෂ්‍ය කොටාසයක්. ඒගොල්ලෝ සතුන් මරනවා, සොරකම් කරනවා, කාමයෙන් මර්ධව හැදෙනවා, බොරු කියනවා, කේලම් කියනවා, පස්වචන කියනවා, හිස් වචන කතා කරනවා, රාමේර පාණය කරනවා. පින්වතුනි මේගොල්ලෝ උත්තරීතර මනුෂ්‍ය රත්නේ නිකම් මනුෂ්‍ය රත්නයක් නෙවෙයි. ඒ නිසා පින්වතුනි ඒගොල්ලන් ඉන්නේ පින්වතුනි අකුසල් භූමියේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නදත්තා වසලෝ හෝති නදත්තා හෝති බ්‍රහ්මනෝ.
කම්මනා වසලෝ හොති කම්මනා හොති බ්‍රහ්මනෝ. ඉන්සා ඔබත් අපත් කවුරුත් පින්වතුනි උපැත්තේ පින පදනම් කරගෙන ආපු අය නොවේ පින්වතුනි. යම් කෙනෙක් කරන ක්‍රියාවක් ඇද්ද යම් කෙනෙක් පාවිච්චි කරන වචනයක් හිතන දෙයක් ඇද්ද ඒ අනුව පින්වතුනි බ්‍රාහ්මණයෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ පාවිච්චි කරන සිත කය වචනේ කියන මේ තුන්දොර එයා හසුරවන විදියට අපි වචනේ කියනවා අයහපත් වැඩ කරනවා නම් යහපත් වැඩ කරනවා නම් බ්‍රාහ්මණයෙක් කියලා කියනවා පින්වතුනි. ඒ නිසා පළමුවෙන්ම අපේ පින්වතුන් තමන්ගේ ජීවිතේ යහපත් පැත්තට යොමු කර ගන්න ඕන. අකුසල පැත්ත නැති කර ගන්න ඕන. කුසල පැත්ත මතු කර ගන්න ඕන. පින් පැත්ත. ඒ නිසා සීල් රකින්න, දන් දෙන්න, බණ භාවනා කරන්න පින්වතුනි. මූලික වශයෙන් මේ ටිකයි පින්වතුනි අපිට අවශ්‍ය වෙන්නේ. මේ ටික කරනකොට පින්වතුනි ඔයගලන්ට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තියෙන කාලයක් නම් ඒ කාල වකවානුවේ මේ තථාගත කෙනෙක් දේශනා කරපු ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ මුණ ගැහිවි. ඒ මුණ ගැහිලා ඒ ධර්මයේ අසනකොට පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේ ලෞකික ලෝකෝත්තර සියලු ධර්ම දේශනා කරනවා. කල්පනාවාදී කියන්නේ ලෞකික ධර්මයක්, ලෝකෝත්තර ධර්මයක් නොවේ. විඥානවාදී කියන්නේ ලෞකික ධර්මයක්. තවත් මොනවාද තියෙන්නේ සියල්ල ලෞකිකයි පින්වතුනි. ඒ වගේම පින්වතුනි හේතුඵල ධර්ම කියන්නේ ලෝකෝත්තර ධර්මයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්වතුනි ලෝකේ තියෙන අනිත් සියලු ධර්මතා ඕගලන්ට කියලා දුන්නේ පින්වතුනි ඒකේ බැස ගන්නව නෙවෙයි. ඒකේ මිදෙන්න කර්මඵලවාදී ඉදිරිපත් කළේ පින්වතුනි සංසාර චක්‍රයේ එතනින් යන නිසා අනවතග්ගෝ යම් වික්කවේ සංසාරෝ ඔබලාගේ මේ සංසාර කෙරවල මට නොපෙනේ කියනවා. ඉතින් මෙන්න මේ විදියට පින්වතුනි කර්මඵලවාදයේ අහලා පින්වතුනි ඒ කර්මඵලවාදයට අනුව ඕගලන් තෝරගන්නා පැත්ත නිසා පවුවට නිසා අපාය යනවා. පින්වැට නිසා පින්වතුනි දිවි ලෝකේ මනුෂ්‍ය ලෝකේ උපැත්ති ලැබනවා. තව කෙනෙක් පින්පව් කරන්නේ නැහැ පින්වතුනි. ඒ දෙක නැතුව මොකක් හරි කමටහනක් අරගෙන ධ්‍යාන මාර්ගයේ වඩනවා. එයා යනවා පින්වතුනි බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකේ පින් නැහැ. බ්‍රහ්ම ලෝකේ පව් නැහැ. ඒ නිසා පින්වතුනි පින්වල පීඩාව, පව්වල පීඩාව පින්වතුනි ධ්‍යානයේ තුල තියෙන්නේ උපරිම සැපයක් පින්වතුනි. ඉතින් මේ බව හොඳට තෝරගෙන මේ තථාගතයන් වහන්සේ මෙවැනි කර්මඵලවාදයක් අපිට ගෙනහැර දැක්ුවේ මේක තේරුම් අරගෙන මේකෙන් මිදිලා මේ ලෝකෝත්තර දර්ශනය ලෝකෝත්තර මාර්ගය මතු කරගෙන පින්වතුනි කටයුතු කරන්නයි බුදු කෙනෙක් අපට අනුශාසනා කරන්නේ. ඒක නිසා පින්වතුනි අපේ පින්වතුන් මේ කර්මඵලවාදය ඇහුවයි කියලා පින්වතුනි මේක දැස ගන්නව නෙවෙයි. මේකට අනුව ඒ සංඝ රත්නයේට සිව්පසේ නපුපස්ථාන කරන්ට ඕගොල්ලෝ නැත්නම් කවුද කරන්නේ? ආම්දුරලොට මොකද්ද තියෙන පිළිසන්න? ඉතින් ඒක නිසා ඕගොල්ලන්ට කැමති ආකාරයෙන් සිව්පසේ නපුපස්ථාන කරන්න. මේ වස් කාලේ ගොඩක් මේකට හේතු සම්පත් වෙනවා. පින්ඩපාතේ යන කාලේ පින්වතුනි උන්වහන්සේලාට විවේකයෙන් ඒ දාන ආදී ඒ පින්ඩපාත කුසලයේ කරගන්න ඉඩ දෙන්න ඕන. ඉතින් මේ වගේ පින්වතුනි ඒ පින්ඩපාතේ යන්ට කාගවත් උදව්වක් උපකාරයක් නැතුව ආහාර ටික උපයාසපයා ගන්නට. එතකොට පාරේ කුණු ගොඩවල් වල හැමතැනම තියෙන මේ රෙදි කෑලි එකතු කරලා සිවුරක් සකසා ගන්නට. ඒ වගේම ගහක් යට හරි කමන්නේ ඉඳලා තමන්ගේ නුවණ වඩන්ට පින්වතුනි පූතු මුක්ත වේ සත්‍යය තමන් අසීපයක් හැදුනොත් තමන්ගේම මුත්‍රාවල මුල් කොටසක් නැතුව අග කොටසක් නැතුව තමන්ගේම පිට වෙන මුත්‍රාවල මැද කොටස පානය කරන්න මේ විදිහට පින්වතුනි ස්වම්භුව තමන්ගේ ලෙඩ දුක් වලට දේශාච්‍ය පරික්කාරයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ සිව්පසය කිසිම දායකේ කිසිම කෙනෙක්ගේ නොලැබෙන විදිහට තමන්ගේ ස්වම්භු ධර්මතාවයකින් උපයන විදිහටම සකසාගෙන පින්වතුනි කටයුතු කරන්න කිව්වා. ඒක තමයි පින්වතුනි ආර්ය වංශික ප්‍රතිපදාව. ආර්ය ශ්‍රාමික මාර්ගය කියන්නේ ඒකට පින්වතුනි.
ඒ නිසා කවුරු හරි දෙන සිවුරක් තියෙනවා නම් කවුරු හරි දෙන දානි තියෙනවා නම් ඒක අෂ්ටාංග මාර්ගයයි. ඒකෙන් ලෝකේ තව කෙනෙකුට පින්වතුනි පිනක් සිදු වෙනවා. පින්ඩ පාතෙන් පින්වතුනි පිනක් සිදු වෙනවා. ඒ භික්ෂුවට පින්වතුනි කිසිම දෙයක් දායක නැහැ, කරදරයක් නැහැ. ඒ මොකද මේ මාර්ගය යන කෙනා ලෝකේ නොතැරී කටයුතු කරන්න දක්ෂ වෙන්න ඕන. ඒ නිසා බුදුහාමුදුරු පින්ඩ පාතේ කියන්නේ පිටු සොයනවා. එක ගෙදරකින් සෑහෙන ආහාර ගන්නෙ නැහැ. ටික ටික එකතු කරගන්නේ පිටු. පොඩ පොඩ එකතු කරගෙන තමයි සෑහෙන දානි සොයා ගන්නවා. මේ විදිහට පින්වතුනි මේ ආර්ය වංශික ප්‍රතිපදාවයි වෙන්නේ ආර්ය ශ්‍රාමික මාර්ගයට. කවුරක බලාපොරොත්තු නැහැ. ඒකයි අංග විකල නැති අය පැවිදි කරන්න කියන්නේ. තමාම ස්වම්භූ වීර්යයෙන් මේ ජීවපසේ සපයාගෙන පින්වතුනි තමන් ජීවිතය ගෙවනවා පින්වතුනි. ඒකයි ආර්ය වංශ ප්‍රතිපදාව. මේ විදිහට යම් භික්ෂුවක් කටයුතු කරනවා නම් පින්වතුනි යා පුරාණ වූ ආර්යයන් වහන්සේලාට නෑකම් කියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි. එහෙනම් පින්වතුනි මේ කියපු ධර්මතාවය ස්වම්භූ පින්ඩපාතේ යන ස්වම්භූ සිවුරු සපයා ගැනීම ස්වම්භූ ගහකට වාසය කිරීම ඒ වගේම කවුරු හරි කුටියක් හදලා දෙනවා නම් තමන්ගේ ආරාධනාවක් නැතුව ඒකේ අඩුපාඩු හොයන්නේ නැතුව තමන්ම ගිහිල්ලා පින්වතුනි කුටියේ වාසය කළ යුතුයි ආරාධනාවක් ලැබුණොත්. එහෙනම් මේ වගේ ශුන්‍යාරගයක් හම්බුනොත් එහි වාසය කරන්න. ඒක පින්වතුනි තමන්ගේ අපේක්ෂාවක් නැතුව ලැබුණ දෙයක්. ඒ වගේම අර වගේ පූතු මුක්ත වේසත්‍ය වළඳන්න කියලා පින්වතුනි බුදුහාමුදුරු කියනවා බලන්න කිසි කෙනෙකුට කරදරයක් නැහැ. බුදුහාමුදුරු කියනවා මලක බබරෙක් කැවිලා රොන් ගන්නකොට මල නොතරලා රොන් ගන්නවා වගේ අපි මේ ලෝකයේ කිසිම දායකට කිසිම කෙනෙකුට කරදරයක් නැතුව අපි මේ ආර්ය වංශ ප්‍රතිපදාවේ හැසිරෙනවා කියලා. කාටවත් හිංසාවක් කරදරයක් සිදු වෙන්නේ නැහැ කියනවා. කාටවත් අපේක්ෂාවක් නැහැ කියනවා. ඉතින් අනේ නිසා පින්වතුනි මෙන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්න මේ ආර්ය ශ්‍රාන්තික මාර්ගය ලෝකෝත්තරයි. මේ පින්ඩපාතයම ලෝකෝත්තරයි. මහණෙනි පින්ඩපාතේ බෙදනකොට ඒ බෙදන කෙනාගේ මූණ බලන්න එපා මහණෙනි. පාත්‍රයට හෙළු ඇස්සතු වාසය කරන්න. ඒ වගේම ඔබ යන ගෙදර ගැන විමසිලිමත් වෙන්න. ඒ විනය තියෙනවා පින්වතුනි කාරණා. ඒ විනය කාරණා ආර්ය වංශ ප්‍රතිපදාවට අයිති ධර්මයක්මයි පින්වතුනි. ඒ භික්ෂුව ස්වම්භූ ජීවිතයකට වැටෙනවා පින්වතුනි. ඒක තමයි වෙන්නේ. කාටවත් කරදරයක් නැහැ. ඉතින් මෙන්න මේ ආර්ය ශ්‍රාන්ත මාර්ගය කියන්නේ පින්වතුනි ඒක ලෝකෝත්තරයි. ඒ මොකද අපි අහවල් ආහාරය අවශ්‍යයි කියලා නැහැ. ගියක් ඉස්සරහට ගිහිල්ලා අපි ආපු බවට සංඥා දෙන්නේ නැහැ, කෑරන්නේ නැහැ, අடிසද්දේ දාන්නේ නැහැ. අපි ඇවිල්ලා ඉන්නවා කියලා. අපි නිහඬව ගිහිල්ලා ලැබුණොත් එහෙමයි නොලැබුණොත් එහෙමයි පින්වතුනි ඊළඟ ගෙදෙට්ට ගියා. මේකම නැත්තම් ඊළඟ ගමට යන්න. එහෙම යනකොට දවල් 11 වෙනකම් පින්ඩපාතේ කරන්න පුළුවන්. 11 වෙනවා 12 වෙනකොට 12ට කාලක් තියලා තමන්ට වන්දන කාලය තමන් තෝරගෙන ඒ කාලයට මෙහා පින්ඩපාතේ නොලැබුණොත් පෙරලා ආරාමයට ඇවිල්ලා පැන් ටිකක් පානය කර සනසීමෙන් ඉන්න කියලා. අන්නේ වගේ පින්වතුනි මේ ලෝකෝත්තරයි. කුඩුවටකින් සිවුරු ටික බෙදි ටික සොයාගෙන සිවුරක් මහන එක ලෝකෝත්තරයි. කාටවත් අපේක්ෂාවක් නැහැ. ලෝකයේ ඇතහැර දාලා තුන් දෙයක්. ලෝකයේ අයිතිකාරයෙක් නැති දෙයක්. ලෝකෝත්තරයි සිවුරු පින්වතුනි. ඒකයි පාංශ කුල සිවුර තරම් වර්ණනා කරන්නේ කිසිදු සිවුරක් පින්වතුනි භික්ෂුවට. මෙන්න මේ වගේ පින්වතුනි ආරාම විහාරෙත් එහෙමයි. කවුරුයි ඉතින් හදලා අපිට පූජා කරනවා. අපේ අපේක්ෂා නැහැ. මෙහෙම වෙන්න ඕන. මෙහෙම වෙන්න ඕන. කිසිවක් අපේක්ෂා තියාගන්න බෑ. අපිට කුටි ප්ලෑන් කරන්න බෑ. අපිට කුටි හදන්න බෑ. පින්වතුනි ඒ ඔක්කොම පින්වතුනි බුදුරජාණන් වහන්සේ සාහනන් කළා. එක්තරා භික්ෂුවක් තමම පින්වතුනි කුටියක් හදාගෙන උඹල් කෙනෙක් යා බුදුහාමුදුරු දැකලා අහනවා මේ කුටිය හැදුවේ කවුද? අහවල් භික්ෂුව. මහණෙනි දැම්මම පොළොට සමතලා කරන්ට කියලා. භික්ෂුවට කුටියක් හදන්න කිසිසේත් අයිතියක් නැහැ පින්වතුනි. ඒකයි කියේ ශුන්‍යාවගතෝවා, ආරණ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා.
එතනින් ඒ දෙක ඒ තුනට අමතරව අපිට කවුරු හරි කුටියක් හදලා පූජා කරනවා. ගල්ලෙන් තියෙනවා, ගිරි ගුහා තියෙනවා, ගල්බෙන් තියෙනවා, ගස්බෙන් තියෙනවා. යන්න මහණෙනි බහුමඩන්න කියනවා. ඒ වස් කාලයේ තුල ගස්බෙන් වල ගල්ලෙන් වල දොරක් නැති වාසය කිරීම අකපැයි පින්වතුනි. ඉන්න කම්මන් කළා. ඉතින් අපි දන්නවා පින්වතුනි මේ විදිහට මේ හැම දෙයක්ම ලෝකෝත්තරයි කියලා හිතන්න හොඳට. මේ සිව්පසේ කියන එක බුදුරජාණන් වහන්සේ මේ පනවපු පින්දපාතේ ලෝකෝත්තර ධර්මයක්. ඔගලන් ගෙන්නලද දාන්නේ ලෝකෝත්තර නෑ. ඒක පින්වතුනි අෂ්ටාංග මාර්ගයයි. අපි අපේක්ෂාවෙන් ඉන්නවා උදේ දාන්නේ. අපි අපේක්ෂාවෙන් ඉන්නවා දවල් දාන්නේ. ඒක අෂ්ටාංග මාර්ගයයි. ඒක පින්වතුනි ආර්ය වංශික ප්‍රතිපදාවට නැති නෑ දාන්නේ. හැබැයි ඔයගලන්ට ලොකු පුණ්‍ය ශක්තියක් අත්පත් වෙනවා. යම් භික්ෂුවක්ගේ දාණය බලාපොරොත්තු නැත්තම් ලැබුණා හෝ නොලැබුණා කියන දේ ඉන්නවා. එතනත් ආර්ය වංශ ප්‍රතිපදාවට ඇවිල්ලා එයාට වාසය කරන්න පුළුවන් පින්වතුනි. මේ ආර්ය වංශ ප්‍රතිපදා හතර සිව්පසය අනපේක්ෂිත සිව්පසය භික්ෂුව ස්වාංගුව හොයාගන්නා සිව්පසය පින්වතුනි ආර්ය ශ්‍රාන්තික මාර්ගයමයි. ඒක ඒ නිසා අපේක්ෂා සහිත දානය සිව්පසය පින්වතුනි අෂ්ටාංග මාර්ගයමයි. ඒ නිසා මේවා හොඳට තේරුම් අරගෙන පින්වතුනි අපි මේ දේවල් ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ කුමක්ද අෂ්ටාංග මාර්ගයේ කුමක්ද කියලා සොයාගත යුතුයි. ආර්ය ශ්‍රාන්තික මාර්ගයට අපේක්ෂා සහිත බලාපොරොත්තු සහිත දානය පින්වතුනි ඒක ප්‍රතිවාදයට කම්පලවාදයක් අත්පත් වෙනවා. පිනක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඔබලගේ ගෙවල් වලට එන්නේ පින්වතුනි ඔබලගේ අනපේක්ෂිත විලාවකයි බලාපොරොත්තු නැති විලාවකයි. අපව බලාපොරොත්තු නැහැ ඔබ බලන්න භික්ෂුවට ලැබෙන ඒ වෙලාවේ ලැබෙන දාණය පින්වතුනි අනපේක්ෂිත දානයක්. ඔබට බෙදන්න හම්බෙන්නේ පින්වතුනි කිසි සැලසුමක් නැති අනපේක්ෂිත දානයක්. ඔබත් ධර්මයේ ඉන්නවනම් ඔබත් පින්වතුනි මේ දාණය බෙදනකොට ඔබත් ආර්ය සංඝ මාර්ගයට අනුව කටයුතු කරන කෙනෙක් පාඩපත් වෙනවා. ඔබ දන් දෙනවා පින්වතුනි තණ්හාවෙන් නොවේ අනපේක්ෂිත දානයක් ඔබ පූජා කරනවා. ඔබ බලාපොරොත්තු නැහැ හාමුදුරුවෝ එනකම් ගෙදරට. ඉතින් අන්න ඒ වගේ පින්වතුනි මේවා ඇතුළ හොදට ගිහිල්ලා සොයන්න ඕනේ. මහණෙනි පින්දපාතේ යන්න පින්දපාතේ ගුණ කියන්න කිව්වේ පින්වතුනි කාන්පල වාදයට අනුව පින්දපාතේ බෙදුම් කියන්නේ මහා පිනක් කරගෙන දිව්‍ය ලෝක යන පැත්ත කියන්න නොවේ. ඒගොල්ලන්ට කියලා දෙන්න මහණෙනි මේ පින්දපාතේ ගුණ නිවනට කොච්චර උපකාර වෙන විදියට වෙනවද කියලා. නිවනට උපකාර වෙන විදියට මේ ආහාරය කොහොමද සැකසෙන්නේ කියන කාරණා ඒගොල්ලන්ට කියලා දෙන්න. පින්දපාතේ කරගන්න, පින්දපාතේ යන්න, පින්දපාතේ ගුණ කියන්න. ගුණ කියන්නේ නිවනට උපකාර වෙන විදියට කොහොමද මේක කියලා දෙන්නේ කියන කතාව අපි මනාව දැනගෙන ඉන්නවා. මේක දැනගත්ත භික්ෂුවමයි පින්වතුනි යනුව පින්දපාතේ කරන්නේ. ඒක නිසා මේ කර්මඵලවාදයට ආйти නැති සිව්පසයක් පරිහරණය කරන්න භික්ෂුව දක්ෂ විය යුතුයි පින්වතුනි. ඉතින් මේකත් එක්ක දැන් අපි කතා කළා. ඒ නිසා මේ කර්මඵලවාදය කියන්නේ පින්වතුනි අපි වැසගත යුතු ධර්මයක් නොවේ. අපි නොබැසගත යුතු ධර්මයක්මයි. ඒක නිසා දන් දෙන්න අනපේක්ෂිතව මේ හැම දෙයක්ම කරන්න කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා පින්වතුනි. ඒ නිසා බලාපොරොත්තු වෙන එකක් මේ සංසාර දුකෙන් මිදෙන්න යමක් කරන්න බලාපොරොත්තු වෙන පින්වතුනි. ඒකයි වියුත්තේ. එහෙනම් අද දවසේ මේ තථාගත මම මතක් කරනවා මේ තථාගත හරියට සම්මය සම්බුද්ධ කෙනෙක් කර්මඵලවාදයක් ගැන පෙන්වුවේ ඕකෙන් මිදෙන්න පින්වතුනි. නැවත උප්පත්ති හදන ධර්මයක් නිසා මේ ජාතිපි දුක්ඛ කියන පරයය පින්වතුනි පෙන්වන්නයි නැවත ඉපදීම පෙන්වන්නයි තථාගත කෙනෙක් කර්මඵලවාදයක් අපිට පෙන්වන්නේ පින්වතුනි. ඒ නිසා පින ප්‍රතික්ෂේප කළේ නැහැ තථාගතයන් වහන්සේ. පාව ප්‍රතික්ෂේප කරනවා පින ප්‍රතික්ෂේප කළේ නැහැ. ධ්‍යාන මාර්ගය ප්‍රතික්ෂේප කරන්න නැහැ පින්වතුනි. ඒ වගේට ලාභයක්මයි. ඒ නිසා ධ්‍යාන නිසා නැවත උපදිනවා, පින නිසා නැවත උපදිනවා. පින නිසා උපදින්නේ දිව්‍ය ලෝකේ,
මනුෂ්‍ය ලෝකේ වැනි යහපත් තැන් වල පින්වතුනි. ඔයගලන්ට තව තවත් මේ ධර්මය අහන්න පුළුවන්. තව තවත් පින් දහම් කරගන්න පුළුවන්. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ පහළ වෙන්නේ මේ මනුෂ්‍ය ලෝකේ. දෙවිගොල්ලෝ වෙලා හිටියත් මේ මනුෂ්‍ය ලෝකෙත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් අනේක නිසා දෙවියෙක් වුණත් පින්වතුනි ඔයගලන්ට ලොකු ලාභයක්මයි. මේ පරිසරයේ හිටියොත් විතරයි ඔයගලන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි පිනට බය නොවව කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. පින් කරන්න බය වෙන්න එපා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මුණ ගැහෙන භූමියටයි යන්නේ. පව් කරන්න බය වෙන්න කියලායි කියන්නේ. ඒක එච්චර සුබ තැනක් නෙවෙයි. මේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මුණ ගැහෙන්නේ නැහැ ඔබට. ඒ පව් කරන තැනින්. ඒ නිසා ධ්‍යාන වැඩුවත් ඔබලා සතර ධ්‍යානෙ ඉන්නවා නම් ඒ බුදුහාමුදුරුවෝ මුණ ගැහෙනවා පින්වතුනි. අරුපී ධ්‍යාන වල බුදුවරු හම්බ වෙන්නේ නැහැ පින්වතුනි. ඉතින් අන්න ඒක නිසා මේ බව හොඳට තෝරගෙන ඇයි මේ කර්මබලවාදයක් තථාගත කෙනෙක් අපිට විස්තර කරේ කියලා දුන්නේ පින්වතුනි මෙච්චර මේක විස්තර කරලා දුන්නේ කර්මබලවාදයේ තියෙන බය දෙක ගන්න පින්වතුනි. ජාතිපි දුක්ඛ කර්මබලවාදයේ ඒ ඕගලන් අන්දාකින ඒ පිනේ කොච්චර ඕගලන්ට අයහපත් දේවල් මුණ ගැහෙනවද? ඒ පින නිසා බොහෝ ධන දහන්නේ ලැබීම නිසා බලන්න පින්වතුනි අධික තණ්හාව නිසා අපි දන්නේ ඒ ජීවිත ආයතන අපිට මොන මොන චිත්තයන් පහළ වෙයි කියලා අපිටම තීරණය කරන්න බෑ. යම් මේකේ තද ලෝභ සිතක් ඇති වුණොත් ඒ පෙර පින නිසා ලැබෙන මේ ධනයට තද ලෝභ සිතක් ඇති වුණොත් එතනින් පස්සේ අර පින පරිසම් දෙන එක සංසාරගත වෙන එක නතර වෙලා අකුසලයේ සංසාරගත වෙනවා. සතර අපායට වැටෙනවා එතනින් පස්සේ පින්වතුනි. අන්න ඒක නිසා තදමාන්නේ තරහ යන කේන්ති යන ඔබ තමයි ඔබේ සිත ගැන දන්නේ. අපි දන්නේ නැහැ ඒක. ඔබට බාරයි ඒක. ඒ නිසා ඔබ ගලව ගන්න පුළුවන් ඔබට විතරයි. ඒ නිසා මේ තථාගත කෙනෙක් පෙන්නපු කර්මඵල වාදයට මම කියන්නේ ඇලෙන්න එපා කියලායි. තථාගතයන් වහන්සේ අපිට මේක පෙන්වන්නේ පින්වතුනි ඇලෙන්න නෙවෙයි. පෙන්වන්නේ මේ ආදීන ආස්වාද දැක ගන්න. ඒක තමයි කුමක් හේඳ මේකේ විදිච්ච කෙනෙක් මේ නිස්සරණ වූ මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට පැමිණෙනවා. කම්පල වාදය අපි දායාද කරගෙන ඉන්නේ උරුම කරගෙන ඉන්නේ. ඒ නිසා මේ තථාගත කෙනෙක් තමයි ඇවිල්ලා කියන්නේ මේ දායාද කරගෙන උරුම කරගෙන උප්පත්ති කොටගෙන පින්වතුනි අධික තෘෂ්ණාවෙන් අධික මෝහයෙන් මාන්නෙන් මේ ග්‍රහණය කරගෙන මේ කර්මඵල වාදයේ මිදිලා පින්වතුනි හේතුඵල ධමයට පැමිණෙන්න පින්වතුනි බුදුහාමුදුරුවෝ මේ කර්මඵල වාදයක් අපිට පෙන්නනවා. ඒ නිසා ඔබලා මේ කර්මඵල වාදයට හවු වෙන්න එපා පින්වතුනි. ඔය ඉන්නේ මායя. ඔය කර්මඵල වාදයේ මායයි පින්වතුනි. ඔබලගේ කල්යාණ මිත්‍රෙක් නම් නොවේ. ඔය පින පින්වතුනි ඒ නිසා අපි නැවත උපදිනවා. පව නිසා නැවත උපදිනවා. මේ කර්මඵල වාදයෙන් ගැලවෙන්න කර්මඵල වාදය ගැන මනාව දැක ගන්න පින්වතුනි. ඒ නිසා මේ ලැබිච්ච කර්මඵල වාදය නිරුද්ධ කරන්න නැති කරලා දාන්න පින්වතුනි ලෝකෝත්තර ධර්මයේ දකින්න තථාගතයන් වහන්සේ පෙන්නනවේ දුක්ඛ සත්‍ය කර්මඵල වාදය පින්වතුනි. ඒක තමයි කර්මඵල වාදය. ඒ නිසා මේ දුක්ඛ සත්‍ය ඒ දකින්න ඕන. දුක්ඛ සමුදය සත්‍ය දකින්න ඕන. මේ පිනට කොච්චර අපි තණ්හා කරනවද? සමහරකට පාපයට තණ්හා කළා. සමහරකට ධානයට අධිකව තණ්හා කරගෙන ඉන්නවා පින්වතුනි. අන්න ඒක නිසා මේ ත්‍රිවිධ සංඛාර දුරු කරන්න ඔබ දක්ෂ විය යුතුයි පින්වතුනි. ඉතින් මම මේ කෙටියෙන් හැඳින්නුවා මෙන්න මේ ඔබ පාවිච්චි කරන කර්මඵල වාදය තථාගතයන් වහන්සේ පෙන්වුවේ ඒකට දැස ගන්න නොවේ පින්වතුනි. ඔබට ඒක නිසා සසර චක්‍රයක් සසර වටක් තියෙන බව පෙන්වන්නයි. ඒ සසර වට තුල මේ පිනකොලොත් මේ ප්‍රතිඵලය මේ පවකොලොත් මේ ප්‍රතිඵලය කියලා පෙන්වුවේ පින්වතුනි ඔබට කලකිරෙන්න වෙන මොකටවත් නෙවෙයි. ඒ නිසා ඔබ පින්වතුනි ලොකු පිනක් කළා රජෙක් වුණා. ඔබ රාගයෙන් මිදෙන්නේ නැහැ, ද්වේෂයෙන් මිදෙන්නේ නැහැ, මෝහයෙන් මිදෙන්නේ නැහැ පින්වතුනි.
පින්කලා කියලා පින්වතුනි රාග දේශ මොහ වලින් මිදෙන්නේ නැහැ ඔබ. පින්වතුනි ඔබ මේ රාග දේශ මොහ තුනෙන් මිදෙන්න නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම මතු කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි. එහෙනම් ඔබට දැන් මේ වෙලාවේ මම කෙටියෙන් පෙන්නවා ඔබ කර්මඵලවාදය ගැන හොඳට දන්නවා. ඔබේ ජීවිතයයි. ඒක නිසා ඔබ ඒක ගැන හොඳට දන්නවා. කර්ම බන්දු කර්ම යෝනි කර්ම පටිසරණ යංගම්මං කරිසාමි කල්යාණංවා පාපකම්වා තස්සදායන්තෝ. එහෙනම් පින්වතුනි කර්මය උපැති කොට එනවා. කර්මයේ දායාදි කොට තියෙනවා. කර්මය මව කොට ඉන්නවා, පියා කොට ඉන්නවා, නෑය කොට ඉන්නවා. මේ විවිධ ආකාරයෙන් පින්වතුනි මේ හැම තත්පරයකම ගෙවෙන ඔබගේ චිත්තය පින්වතුනි කම්පලවාදයෙන් නතු වෙලා ඉන්නේ. ඒක නිසා මෙන්න මේ චිත්තේ කම්පලවාදයෙන් නතු වෙලා තියෙන නිසා මේ චිත්තේ මිදෙන්න ඔබට තථාගතයන් වහන්සේ හේතුඵල ධර්මයක් ගැන කතා කරනවා පින්වතුනි. එහෙනම් අපි මේ කර්මඵලවාදයට මම නම් කියන්නේ ඔයත්න්ට බය වෙන්න කියලායි. හේතුව නැවත උප්පත්තිය ඇති වෙන නිසා නැවත ඉපදීමක් තියෙනවා පින්වතුනි. ඔය නිවන් දකින්න මාර්ගයෙන් නොවේ. ඒක පින්වතුනි හේතුඵල ධහමද නොවේ. ඒක නිසා මේ හේතුඵල ධහම ඔයගලන්ට මුණ ගැහිලා තියෙනවා දෘෂ්ටි සහිතව කර්මඵලවාදයක් වශයෙන් පින්වතුනි. ඒ නිසා ආර්යවරුත් පින්වතුනි දන් දෙනවා මනාව සිල්වත් වෙලා ඉන්නවා. ඒගොල්ලන් දකින්නේ හැමතැනම පින්වතුනි කර්මඵලවාදයක් නොවේ හේතුඵලවාදයයි පින්වතුනි. ඒක නිසා ඔබ මේ කර්මඵලවාදය හේතුඵලවාදයක් වශයෙන් දැක ගන්නට දක්ෂ වෙන්න ඕන පින්වතුනි. හේතුඵල ධම දකින්න කියන්නේ හේතුඵල ධම දකින්නකොට පින්වතුනි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවයක් පින්වතුනි මතුවෙන්නේ. ඒ නිසා ඒක නිසා මේ පටිච්චසමුපාදයේ පින්වතුනි හඳුනා ගන්න. ඒ නිසා බලන්න ඔබේ ශරීරය පොඩ්ඩක් අල්ලගෙන ඔබේ අතින් ඔබට හම්බ වෙනවා නම් පින්වතුනි ඔබ අතින් අල්ලනකොට ඔබේම ඇඟ මේ තියෙන පින්වතුනි කාය සංඛාරයයි. මේ තියෙන්නේ පින්වතුනි කාය චේතනා. මේ කය ගැන දැනගන්නා චේතනාවයි පින්වතුනි. එතකොට ඕගොල්ලන් යම් කෙනෙක් එක කතා කරනවා නම් මේ කතා කරන වචන පින්වතුනි මෙන්න මේ කාය චේතන මේ වචී චේතනා වෙනවා. වචී සංඛාර. සංඛාර කියන්නේ චේතනාවට කියන නමක්මයි. සකස් වීම. මෙන්න මේ පින්වතුනි වචී චේතනාවක් ඒකත් චේතනාවක්. ඔබ මොනවා හරි තනියෙන් හිතනවා නම් ඒක මනෝ සංඛාර. ඒ කියන්නේ පින්තුන මනෝ චේතනා කියන එකමයි. එහෙනම් මේ මනසම උදව් කරගෙන මේ මනෝ චේතනාව ඔබට පහළ වෙනවා පින්වතුනි. දැන් ඔබට තේරෙනවා ඔබ නිරායාසයෙන්ම ඔබේ සිතේ පහළ වෙන මේ චිත්ත ධර්මයන් කොටස් තුනකට කැඩෙනවා පින්වතුනි. එකක් කාය චේතනා, එකක් වචී චේතනා, එකක් මනෝ චේතනා. මේ චේතනා තුන තමයි පින්වතුනි ලෝකයක් නියෝජනය කරන්නේ. ලෝකයක් හදන්නේ. ඒක නිසා පින්වතුනි ඔබ ඇහැට පේන දේ කතා කරනවා, ඇහැට පේන දේ අල්ලනවා, ඇහැට පේන දේ හිතනවා. අනිත් ආයතනත් එහෙමයි පින්වතුනි. බලන් යනකොට පින්වතුනි ඔබට තේරෙයි කවදා හරි ඇහැට පේන දෙයක් අල්ලලා නැහැ. ඇහැට පේන දෙයක් ගැන කතා කරලා නැහැ. ඇහැට පේන දෙයක් ගැන හිතලා නැහැ. ඔබට හම්බ වෙවි පින්වතුනි. මේ ලෝකෝත්තර පැත්තට එනකොට ආයතන වලින් මිදෙනවා. ආයතන වලින් මිදෙනවා පින්වතුනි මේ කාය චේතනා, වචී චේතනා, මනෝ චේතනා කියන චේතනා තුන හඳුනගෙන ඒ අවස්ථාවල පහළ වෙන චිත්තය හඳුනා ගන්නවා. තමගේ කය මොන හරියලා කහනවනම්, දනිස රිදෙනවනම් මේ පින්වතුනි කාය චේතනා අනුව පහළ වෙච්ච චෛසික ධර්ම වේදනා සංඥා මේ චෛසික ධර්මයන් පහළලා වචනේ අනුව පින්වතුනි මට සැප එනවා, දුක එනවා. මේ වචනේ ආරම්භය මේ වචී චේතනා අනුව චෛසික ධර්ම උපදිනවා. මනසෙන් හිතනකොට සැපේ පහළ වෙනවා, දුක පහළ වෙනවා. මේ පින්වතුනි චෛසික ධර්ම පහළ වෙනවා මනෝ චේතනා වලට අනුව. මේ විදිහට පින්වතුනි අපිට
මෙන්න මේ නාම ධර්ම ටික පින්වතුනි මනාව අපිට මුණ ගැහෙන්න පටන් ගන්නවා. එහෙනම් මෙන්න මේ බව හොඳට තෝරගෙන තමන් පින්වතුනි තමන් තුළ වර්තමානයේ පහළ වෙන චිත්තය හොඳට හඳුනා ගන්න. හඳුනාගෙන පින්වතුනි ඒ චිත්තය ගවේෂණය කරන්න. සිතක් කිව්වම එකක් නොවේ පින්වතුනි. සිතක් වුණාම ප්‍රභේද තුනක්. මේ ප්‍රභේද තුනට අනුව අපිට පහළ වෙන චිත්තය විවිධයි පින්වතුනි. මනෝ චේතනා වෙනයි, කාය චේතනා වෙනයි, වචී චේතනා වෙනයි. ඉතින් මේ හැම එකම චේතනාවක් මේ චේතනාවල වර්ගයක් තියෙනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙලා කොහොමද පින්වතුනි මේ චේතනාව හඳුනාගෙන චේතනාව මතු කර ගන්න බලන්න. ඒ නිසා අපි කතා කරලා තියෙනවා ඔබලාගේ මේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට කවදාක රූප හම්බ වෙන්නේ නැති බව. හම්බ වෙන්නේ නැහැ පින්වතුනි. අපි භෞතික වශයෙන් ගත්තොත් අපි මතක් කරලා තියෙනවා මලකඳේ ඇහැට රූප පේන්නේ නැහැ. ඇයි ඒ සිත නැති නිසා? මොන සිතද? මලකඳේ ඇහැට රූප පේන්නේ නැත්තේ. කාය චේතනා නැහැ, වචී චේතනා නැහැ, මනෝ චේතනා නැහැ පින්වතුනි. අපි එක සිතක් ගැන කතා කරන්නේ. අද තුනක් අපි අමුණනවා. ඉතින් මේ විදිහට පින්වතුනි මේ ඇහැ නිසා මේ කාය චේතනාවක් පහළ වෙන්නේ නැහැ. මේ ඇහැ නිසා වචී චේතනාවක් නැහැ. මේ ඇහැ නිසා මනෝ චේතනාවක්ද නැහැ පින්වතුනි. ඉතින් මේ විදිහට බලනකොට මලකඳේ පින්වතුනි මේ චේතනා තුන පහළ වෙන්නේ නැති නිසා මේ ඇඟේ ක්‍රියාකාරීත්වයක් නැති නිසා අපි කියනවා පින්වතුනි එයා මැරිලා කියලා. දැන් එන අපිට තේරෙනවා පින්වතුනි මලකඳේ තියෙන හැට රූප පේලා නැහැ. ඇයි ඒ? අපි කෙටියෙන් කතා කරලා තියෙනවා සිත නැති නිසා කියලා. එන සිත තුන් ආකාරයි. එන සිත නැති නිසායි පේන්නේ නැත්තේ. අද ඔබට පේන්නේ කුමක් නිසාද? සිත නිසායි. එතකොට අපි මෙහෙම කිව්වහම කෙනෙක් මගෙන් අහනවා ඇහැට පේilla නැත්තම් සිතට නම් මේ ඔක්කොම හම්බෙලා තියෙන්නේ. ඔබ වහන්සේට ඇස්පියාවේ පාර යන්න පුළුවන් කියලා කියනවා. සිතට නම් හම්බෙලා තියෙන්නේ. හොඳ ප්‍රශ්නයක් පින්වතුනි. හොඳද? ඉස්කෝලේ යන ළමෙක් තමයි ඇහුවේ. ඉතින් මේකත් එක්ක මම එයාට දුන්න උත්තරේ තමයි අපි කාච දානවා. අපි කාච දාන්නේ කාචයක් දාන්නේ සුද මොන හරි වෙලා ඒක ඇහි දුර්වලතාවයක් ඇති වෙලා සුද ඇවිල්ලා මේ හේතු කරගෙන පින්වතුනි කාච දානවා. මම ඇහුවා මෙන්න මේ සුදාපු කෙනෙක් ඉස්පිරිතාලෙට ගියාම ඒ වෛද්‍යවරු විසින් මේ ඇහි තියෙන මේ තිබුණු කටකේ ගලවනවා පින්වතුනි. ඒ තියෙන කාචේ ගලවනවා. ගලවලා ඇහි සුද හූරනවා. ඒ සුද හූරනවා. දැන් ගලවපු කාචය මොකක් හරි වාදනකින් දාලා තියෙනවා. දැන් ඒ ගලවපු කාචයට පේනවද? ඒකට පේන්නේ නැහැ. නේද? ඒ ගලවලා මේකේ තියෙන කාචයට පේන්නේ නැහැ. දැන් ඒක ගලවපු නිසා අර නිකන් බොද වෙලා හරි පෙවුන එක. දැන් මේ ඇහැ නැමැති මේ උකුනිසක් තරංගේ ප්‍රසාදයට හම්බ වෙනවද? ඒක හම්බ වෙන්නේ නැහැ. ඒකත් නැහැ. එහෙමනම් මෙන්න මේ ඒ උකුනිසක් තරංග තියෙන ප්‍රසාදයට පේන්නේ නැහැ. දැන් ඒ තිබුණු කාචේ ගලවලා වාදනකින් දාපු නිසා ඒකට පේන්නේ නැහැ. ඕක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් පේන්න ඕන ශක්තිය නැද්ද මේ ඇහි ප්‍රසාදය තුල? තියෙනවා පින්වතුනි. ඒ ඇහි පේන්න ඕන මේ උකුනිසක් තරංග මේ ප්‍රසාදේ නැත්නම් වෛද්‍යවරේ කාචේ දාන්නෙත් නැහැ. සුද හුරන්නෙත් නැහැ. වැඩක් නැහැ. හැට ප්‍රතිකර්ම කළා වැඩක් නැති නිසා. වෛද්‍යවරයාගේ මූලික පරීක්ෂණය තමයි සුද තිබුණාට මෙන්න මේ කළු ඉන්ද්‍රියාවට මේ උකුනිසතරම් ප්‍රසාදයට හානියක් වෙලාද කියන එකයි පරීක්ෂා කරන්නේ. ඒකට හානියක් වෙලා තියෙනවා නම් එයා කිසිවක් කරන්නේ නැහැ. ඒක අත්හැරලා දානවා. ඒ නිසා ඒකට හානියක් වෙලා නැහැ. හැබැයි මෙන්න මේ මොන හරි තව ඔය දෝෂ තියෙනවා. අපි දන්න එක මෙන්න මේ සුද නිසා මෙයාට දැන් පේන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි මෙන්න මේ සුද හූරලා ඔක්කොම කරලා පින්වතුනි පැකට් එකක තියෙන කාචයක් ගන්නවකට දැන් අරක දාන්නේ නැහැ. ඒක දාලා බෑ දැන්. හොඳද? කාචයක් ගන්නවා පැකට් එකක තියෙන කාච. දැන් ඒකට පේනවද? ඒකට පේන්නේ නැහැ. සුද හීරුවයි කියලා
මේ කළු ඉන්ද්‍රියාවට පේන්නේ නැහැ. දැන් පින්වතුනි අත අපි දානවා ඊට පස්සේ මොකද්ද අර කාටේ බද්ධ කරනවා. එතන පිරිසුදු කළා බද්ධ කළාම එකපාරට පේන්නේ නැහැ. ඒක වහලා ඒ දවස් ගන්න තියනවා බෙහෙත් දාන්න දෙනවා. ඒක ගන්නට අල්ලගන්නකම් මේ ඇහැට මනාව. ඉතින් ඒක ආරක්ෂා කරගන්න කියනවා. ඔන්න පින්වතුනි දින කීපයක් යනකොට මෙයාට ඔන්න දැන් පේන්න ගන්නවා. එස්සෙල්ලා බොද වෙච්ච හැ ඔන්න පේන්න ගන්නවා. ටික දවසක් යනකොට හොඳටම පේන්න ගන්නවා. දැන් බලන්න පින්වතුනි ඔබේ ජීවිතෙත් ඒ වගේ මේ උකුණේ හිසක් තරම් ප්‍රසාදේ පින්වතුනි ඔබගේ මේ චේතනාවයි. චේතනාවට ලෝකයේ දකින්න බෑ පින්වතුනි. ඒක වෙන්නේ නැහැ. මේ කාටි තමයි පින්වතුනි විපාක මාත්‍රය. ඕක තමයි විපාකය. තේරුණාද? මට කියන්න පුළුවන් මේ උපමාවක් වශයෙන් අර උකුණු හිසක් තරම් පින්වතුනි තියෙන ප්‍රසාදය ඔබේ සිතමයි. වෙන කිසිවක් නෙවෙයි පින්වතුනි. මම උපමා කළේ සිතකට කියලා. මේ සිදුවීම කාටි යන පින්වතුනි ඔබගේ හොඳට පේන නැහැ. ඒ නිසා ඒ ලෙන්ස් එකයි. මේ දෙකේ එකතුව නිසා පින්වතුනි පේන්නේ. යම් මෙහෙකින් මෙන්න මේ කාටේ අරන් දැම්මොත් ප්‍රසාදේ තිබුණාට එහෙම පේන්නේ නැහැ පින්වතුනි. මේ වගේ පින්වතුනි අපි තුලින් අපිම මේ අපේ ළඟ තියෙන ගැටලු වලට ප්‍රශ්න සොයාගන්න යුතුයි. මම ඉතින් ඒක ඒ දරුවට කිව්වා. දැන් ඔබ කිව්වට ප්‍රසාදේ තියෙන කෙනෙකුට කාටි ගැලුවොත් යන්න පුළුවන්ද පාරේ? එයාට පේනවා කියන ධර්මතාවය දැනුමිය හැකිද? බැහැ. එහෙනම් කවදාවත් පේන්නේ නැති කවදාවත් රූප හම්බෙන්නේ නැති මේ කාටිය දැම්මොත් විතරයි ඇතුලේ ඉන්න කෙනාට වැඩ ගන්න පුළුවන් වෙන්නේ. පේනවා කියන කාරණා සිදු වෙන්නේ. ඒ නිසා තනියෙන් වෙන සිදුවීමක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ නිසා ඔබගේ ඇහැ හරියට මෙන්න මේ කාචය වගේ. ඔබගේ ප්‍රසාදය හරියට ඔබේ මනස වගේ. මේ වගේ උපමා කරගෙන මේ දෙකේ එකතුව නිසායි ඔබට ලෝකේ පේන්නේ පින්වතුනි. අපි දන්නවා චක්කුපාල තෙරුන් වහන්සේ අන්ධ වුණා. ඒ කියන්නේ පින්වතුනි කාචි ගැලෙව්වා. කාචි ගලවලා දැම්මා. උපමාවනේ මගේ එක කාචි ගැලෙව්වා. ඒක කාචි නරක් වෙලා ගියා. කාචි කැඩුනා. ඒක කැඩුනා ප්‍රසාදේ තියෙනවා මනස තියෙනවා. නම් ප්‍රසාදේ කියලා කිව්ව මනස ඒක තිබුණාට පින්වතුනි ලෝකෙ පේන්නේ නැහැ. අන්න ඒක නිසා අපේ මනස තියෙන්නත් ඕන ඒ වගේ පින්වතුනි කාචි හොඳ වෙන්නත් ඕන. ඉතින් මෙන්න මේ වගේ පින්වතුනි තෝරගන්න තමන් තුලින්ම තමන් ගලප ගන්න. ඒ නිසා සිතක් කියලා කිව්ව පළියට පින්වතුනි හිතන්න එපා සිතකට ලෝකේ රූප පේනවා කියලා. හැබැයි පින්වතුනි ඇහැට ලෝකේ රූප පේලා නැහැ. ඒ කියන්නේ කාචෙට කවදාවත් ලෝකේ රූප හම්බෙලා නැහැ. හම්බෙලා නම් කාචේ මේ පැකට් එකේ තියෙන කොට පේනවා. අර තියෙන එක ගලවලා අරකින් දැම්මත් ඒකට පේන්නත් නැහැ. ඒ නිසා සිතකට ලෝකේ දකින්න නම් පින්වතුනි හරියට අර ප්‍රසාදයේ තියෙන ඇහැකට පින්වතුනි කාචයක් දැම්මා වගේ. ඇහැ හොඳ වෙන්න ඕන පින්වතුනි. කන හොඳ වෙන්න ඕන. නාසය හොඳ වෙන්න ඕන. නැත්තම් කවදාකවත් පින්වතුනි පේනවා කියන කරුණාව සිදු වෙන්නේ නැහැ. දැන් එතකොට පේන්නේ කාටද? ප්‍රසාදයට. මේකයි හොයාගන්න ඕනේ. ඔන්න ඔතනින් තමයි අපි අල්ලන්න ඕන සිතටයි මේ ලෝකේ දැකලා තියෙන්නේ කියලා. හැබැයි සිතට දකින්න බෑ කාචි නැතුව. ඔන්නෝක වටහා ගන්න. ඔබගේ ආයතන 6 මොහොමයි පින්වතුනි. එහෙමමයි. ඔබට හිතන්න බෑ. හිතන දෙයක් පින්වතුනි තියනවා පින්වතුනි කාචය. ඒ නිසා පින්වතුනි මෙන්න මේ නාම රූප දෙක උපමාවක් වශයෙන් මම ඔබ ගත්තේ උදාහරණය සමාතුලින්ම මේ අනුව ඔබ නාම රූප දෙක කොහොමද මේ පේන්නේ? එතකොට අර පොඩි දරුවා අහ ප්‍රශ්නේ හොඳයි. මොකද ප්‍රශ්නයක් නෙවෙයි. ඒක හොඳ ප්‍රශ්නයක්. මට හොඳ උත්තරයක් දෙන්න. එයාට මට නුවණ ආවා. සමාතුලින්ම එයාට ඒක 100% වැටහුණා. එයා දැනගත්ත කාචේ නැතුව පාරේ යන්න බැරි බව. අනිවාර්යෙන් ඕන බව එයා ප්‍රත්‍යක්ෂ කරගත්තා.
ඒ නිසා පින්වත්නි පුළුවන් තරම් අපි තුලින් උපමා හදන්න කරන්න. උපමාවක් මෙතන උපමේයයක් මෙතන කරගන්න පුළුවන් පින්වත්නි. අපි තුලින්මයි පින්වත්නි මේක කොට දාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දැන් අපි කතා කළා ඔයගලන්ට කවුරු හරි අහුවොත් ප්‍රශ්නයක් සිතට නම් පේන්නේ එහෙනම් මේ ඇස්පියාගෙන යන්න පුළුවන් කියලා කිව්වොත් උත්තරේ දෙන්න පුළුවන් වෙන්න ඕනේ දැන්. ඒක කඩලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. මේ සිත තිබුණාට එහෙම යන්න බැරි බව, ඇස්පියාගෙන පාරේ යන්න බැරි බව. හැබැයි ඒ ගියා සිතටයි ලෝකේ හම්බෙලා තියෙන්නේ කාචයට නොවන බවත්, ඇහැට නොවන බවත්. ඇහැ කියලා කිව්වේ කාචය. මම අතරින් ගත්තේ උපමාව. ඉතින් ප්‍රසාදේ කිව්වේ සිත. ඉතින් ඒක නිසා මේ ඇහැට ලෝකේ කොහොමද උපයලා නැහැ. කාචේ දැම්මා කාචයට ලෝකේ හම්බෙලා නැහැ. හම්බෙලා තියෙන සිතමයි. මේ විදිහේ පරිශ්‍රණයක් කළා. ඔබේ සිතටමයි මේ ලෝකේ හම්බෙලා තියෙන්නේ. මේ තියෙන චිත්ත ධර්මමයි. චෛසිකමයි. කවදාකවත් අපේ ආයතන පහට මේ ලෝකේ හම්බෙලා නැති බව ඔබලා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ පින්වත්නි. ඔන්න පළවෙනි ගැටේ ලියා ගත්තා. මොකද්ද? මේ ඇහැට රූප පෙන්නලා නැති බව. මම ඒකට උපමාවක් ගත්තා. ඒ උපමාව හොඳින් වටහා ගන්න ඕන. එසේනම් උපමාව හොඳට පිරිමදින්න ඕන. උපමාව ගැටලු නැති වෙන්නම පිරිමැද ගත්තොත් තමයි ඔබට උපමේය කරගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ මොකද්ද පින්වත්නි? මෙන්න මේ කාචයේ ඇත්ත දැක්කා. ඇහි සිදුවීම දැක්කා. තේනවා කියන කාරණා සිදුවෙන්නේ කොහොමද කියන එක නුවණට දැක්කා. පංච උපාදානස්කන්ධයේ ඇත්ත දැක්කා. දැන් ඕනේ පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න පින්වත්නි. ඒ මිදෙන්න නම් අපි කරන්නේ පේන බව කාරණාව තුල පෙවුනට කවදාකවත් කාචයට පෙන්නලා නැති බව. ලෝක කිසිවක් ප්‍රසාදයට මේ හැමදේම හම්බෙලා තියෙන බව. ඒ කියන්නේ ප්‍රසාදය මනස කාචය නෙහැ. මේ දෙක එකතු නිසා පංච උපාදානස්කන්ධය හට ගන්නවා. හැබැයි හටගත්තට හටගන්නෙම මෙවැනි ධර්මතාවයක් දන්න නිසා නොවේ. මේ ඇහැට පේනවා කියන කාරණාවත් එක්කයි අපිට සංජීවස්කන්ධය හටගන්නේ. සිතක් සම්බන්ධතාවයක් නැහැ. අසත් බාහිර රූපයක් චක්කු විඥාන නිසා ස්පර්ශයයි වේදනා සංඥා සංකාර කියලා තියෙනවා. මේ නිසා පංචස්කන්ධය හටගත්තා. මේවා කිව්වා ප්‍රත්‍යඥ ලෝකේ තියෙන්නේ මේ අපේ භෞතික කය තියෙන හැට පේනවා, මේ කනට ඇහෙනවා කියන කතාවයි. මේක කල්පනා කරලා පින්වතුනි මේක ලියා ගන්නට දක්ෂ වෙන්න ඕන. දක්ෂ වුණාට පස්සේ ඔබ මේ ඇහෙන් මිදුණා. කාචේ දැම්මත් ඔබ දන්නවා කාචෙට පෙන්නලා නැති බව. ඔබට හොඳට අත්දැකීම තියෙනවා. පෙනීම කියන දේ වෙලා තියෙන්නේ ප්‍රසාදයටමයි කියන ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේකත් එක්ක පින්වතුනි සිතමයි මේ තියෙන්නේ කියන ඔබ ප්‍රත්‍යක්ෂ කරනවා. මේ චිත්ත ධර්මයමයි. ඒ නිසා ඇහැට පෙනිත රූපයකට ඇල්ලා ඉන්නවා නෙවෙයි. ඔබගේ චේතනාවට හම්බෙච්ච රූපයකට ඔබ ඇල්ලා තියෙන්නේ. කාචයට හම්බෙච්ච රූපයකට නෙමෙයි, රූපයක් නෙවෙයි ඔබ දැකලා තියෙන්නේ. ප්‍රසාදයට හම්බෙච්ච රූපයක්ම ඔබ දැකලා තියෙන්නේ. මේක ඔබ ප්‍රත්‍යක්ෂ කළ යුත්තේ. ඉතින් අනේ ඒ නිසා පින්වතුනි කාචයක් නැතිව ප්‍රසාදයට ලෝකේ දකින්න බැරි බව. කාචයකට ලෝකේ කවදාකවත් හම්බෙලා නැති බව පින්වතුනි ප්‍රත්‍යක්ෂ කරගෙන ඔබ ප්‍රසාදයේ ඇත්ත බලන්න. ඔබ චේතනාවේ ඇත්ත බලන්න. චේතනාව තුන් ආකාරයි. කාය චේතන, වාචික චේතන, මනෝ චේතන. මනාව මේ චේතනා හඳුනා ගන්නට හඳුනාගෙන පින්වතුනි ඔබට පුළුවන් හඳුනාගත්තට පස්සේ මේ සිතේ මනාව සිහිය පාත්වනවා කියන්නේ එන චේතනාව. මේක කාය චේතනාවද, මේක මනෝ චේතනාවද, මේක වාචික චේතනාවද කියලා හඳුනමින් ඒ චේතනාවේ මනාව පින්වතුනි ඇත්ත බලන්න. මම ඔබලට කියලා තියෙන සිතේ ඇත්ත බලන්න කියලා. එහෙම හරි කමක් නැහැ පින්වතුනි කරන්ට ලොකු විස්තර නැතුණත් කමක් නැහැ. එහෙනම් අපිට තේරෙනවා මේ සිතේ ඇත්ත බලනකොට පින්වතුනි ඔබට එන මේ චේතනාවල කිසිවක් නැහැ. ඒ බව මම කියලා දීලා තියෙනවා. පුටුවක් දැක්කොත් පුටුව කියලා හිතන චේතනාව තුල පුටුවක් නැහැ. ඒකයි ඇත්ත පින්වතුනි. ඒ චේතනාවමයි තියෙන්නේ. ඔබට භෞතික ලෝකෙන් එහෙම දෙයක් තියනවා කියන පෙවුනට
ඇත්තටම ඔබට පුටුව හම්බෙලා නැහැ. පුටුව කියන්නේ ඔබේ සංකල්පය, ඔබේ චේතනාව. ඔබලා කවුරුවක්වත් ඔය පැදුර වල වාඩි වෙලා නැහැ. ඕකයි ඇත්ත. පැදුර කියන්නේ ඔබේ චේතනාවක්. ඒකමයි පින්වතුනි. එහෙනම් පැදුර නැමැති චේතනාව ඔබක විතක පැදුර ගැන කතා කරයි. ඒක කාය, ඒක වචී චේතනා. ඔබ පැදුර අල්ලයි. ඒක කාය චේතනා. ඔබ පැදුර ගැන හිතයි. ඒක මනෝ චේතනා. මේ අනුව පින්වතුනි මේ ගැන හිතලා ඔබ මේ පැදුර කෙරෙහි රාගයෙන් බැඳුනොත් ඒක අකුසල. මේ පැදුර පින්වතුනි දැන් මෙහෙ වාඩි වෙන පැදුර වල ඔක රාගයෙන් වාඩි වෙන්නේ නැහැ. අලෝපසිතින් වාඩි වෙන්නේ. මේක අපිට අයිති එකක් නෙවෙයි. මේක පංචලේ දෙයක්. කවදාක රාගයෙන් බැඳෙන්නේ නැහැ. ඒකට ගෙදර දෙයක පාවිච්චි කළොත් මගේ කියන හැඟීම තියෙනවා. මෙහි කිසි දෙයක් ඕගලන්ට මගේ කියන හැඟීම එන්නේ නැහැ. ඒකයි පින්වතුනි සාංගික කරපු ස්ථානයේ තියෙන වටිනාකම. ඕගලන්ට රාගසිත උපදින්නේ නැහැ. ඕගලන් දන්නවා මේවා හාමුදුරුවෝගේ දේවල් අම්බු මේවා අපිට වැඩක් නැහැ. ඇලීමක් නැහැ. ඒ වර්තමානයේ පාවිච්චි කරගත්ත විදිහට එකින් එහාට මුකුත් පාවිච්චි කරන්නේ ඇලීමක් මුකුත් නැහැ. ඒක අයින් එක ඕ ගෙදර වගේ ඕන් දෙපාරට වගේ පාවිච්චි කරන්නේත් නැහැ. ප්‍රේසක් කරනවා. එච්චර ඒ සාංගික වස්තුන්ට බව ගෞරවය තමයි මේවා පාවිච්චි කරන්නේ. ඉතින් අන්න ඒක නිසා මේ විදිහට මේ කාය චේතනා, වචී චේතනා, මනෝ චේතනා මනාව හඳුනාගෙන මේ චේතනාවෙන් මුකුත් නැති බව නෝනින් දකින්න. තේරුණාද? දැන් චේතනාවට අනුව බලමු. දැන් අපි චේතනාවක් හටගන්නේ. දැන් අපි පුටුවක් අපිට හම්බ වෙනවා. අපි දන්නවා කාටද පුටුව හම්බෙලා නැහැ. අපි ඒක දැක්කා. දැන් අපිට පුටුවක් පේනවා පින්වතුනි. මේ පේන පුටුව ඇත්තටම තියෙන එකක් නෙවෙයි, මේක චේතනාවක්. හොඳට මේව ගැන හිතන්න වෙනවා. මේ චේතනාව තමයි අපිට හම්බෙලා තියෙන්නේ. මේ හම්බෙච්ච චේතනාව හටගත්තේ කොහොමද? පුටුවක් තියනවා කියලා අරගෙන. එතකොට මේ චේතනාව හටගත්තේ අවිද්‍යාවපත්තේ. ඒ නිසා පින්වතුනි මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත චේතනාව පින්වතුනි නිසා විඥානයේ දැනගැනීමක් ඇති වෙනවා. ඕගන්ට පහළ වෙන චේතනාව වචී චේතනාවක්ද, කාය චේතනාවක්ද, මනෝ චේතනාවක්ද කියන දැනගැනීම විඥානයේ බාහිර ධර්මයක්. අන්න විඥානයක් තියෙනවා. සංඛාර වච්ඡ විඥාන. පින්වතුනි කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර මම මේ චේතනාව කියලා කතා කරන්නේ එහෙමයි. ඒ නිසා යම් දෙයක් අපි දකින්න දෙයක්, පේන දෙයක් හාමුදුරුවෝට පූජා කළොත් එතන තියෙන චේතනාවයි. ඒ චේතනාව නිසා ඔයගලන්ට කාය චේතනා, වචී චේතනා, මනෝ චේතනා නිසා මේ තුලින් එකකින් තුනෙන්ම හෝ පින්වතුනි පුඤ්ඤාභි සංකාරයක් හට ගන්නවා. පිනක් පහළ වෙනවා. අන්න අවිද්‍යාව ප්‍රත්‍යයෙන් පිනක් හටගත්තා. ඒ හේතු කරගෙන පින්වතුනි දැනගැනීමක් තියෙනවා. පිනක් කියලා දැනගැනීමක් ඇති වුණා. ඒ දැනගැනීම සාපේක්ෂව නාම රූප දෙකක්. ඒ නිසා සදායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන පටිච්චසමුපාදයේ ඉඳලා පින්වතුනි මේ කාචේ හැටියට කාචේට රූප හම්බෙලා නැති බව මනාව ප්‍රත්‍යක්ෂ කළොත් විතරයි පින්වතුනි ඔබට පටිච්චසමුපාදයෙන් මොන ගහින්නේ. ඔබ පටිච්චසමුපාදයේ දකින්නවා කියන්නේ පින්වතුනි කාචේට රූප වෙනවා කියන කතාව නෙවෙයි. පින්වතුනි ප්‍රසාදයට රූප හම්බෙනවා කියන කතාවයි. හැබැයි කාචේ නැති උපසාදයට හම්බෙන්නේ නැහැ. හම්බුණා කියලා කාචේට අයිති නැහැ. මේ වගේ පින්වතුනි කාචයෙන් මිදෙනවා ඔබ. ඔබ ප්‍රසාදියම තෝරගන්නවා. තෝරගෙන පින්වතුනි මේ අනුව ඒ හම්බෙච්ච සිතේ මනාව ඇත්ත දකින්නවා. දැන් ඔබට පුටුව පේනවා පින්වතුනි. දැන් ඔබ දකින්නවා මේ පුටුව කියන ධර්මතාවය කුමක්ද කියලා. මේක දැක්ක නිසා පින්වතුනි මේ දැන් භෞතික ලෝකෙන් හම්බ වෙනවා ඔබට. හැබැයි පුටුව කියන එක ඔබට කවදාකවත් ඇහැට දකින්නත් බෑ, කාටද හම්බෙලත් නෑ, අතින් අල්ලන්නත් බෑ. පින්වතුනි මේ පංචායතන හම්බෙලා නැති බව ප්‍රත්‍යක්ෂ කරනවා. ඒක පින්වතුනි ඔබගේ කාය ප්‍රසාදයට, ඔබගේ චක්කු ප්‍රසාදයට හම්බෙන ධර්මයක් පින්වතුනි. කවදාකවත් පින්වතුනි ආයතනයන්ට ලෝකේ හම්බෙලා නැති බව ප්‍රත්‍යක්ෂ කරනවා.
මේ විදිහට පින්වතුනි ඕගොල්ලෝ මේ පටිච්චසමුපාදයේ දකින්නවා. දැන් ඒකට කාය චේතනා වචී චේතනා කියනකොට යමක් තියෙනවා එතන. තියෙනවා පින්වතුනි ඒක හේතු ප්‍රත්‍යයයි. ඒ යමක් තියෙනවා කියලා දැක්කදී පින්වතුනි අවිද්‍යාව නිසායි හටගත්තේ. පුටුවක් කියලා හිතන තැන පුටුවක් තියෙනවා. මේ සිදුවීම ඔබ දන්නේ නැහැ. එහෙනම් පින්වතුනි පුටුව කියන තැන පුටුවක් නැති බව දැක්කොත් පින්වතුනි ඔබ චේතනාවෙන් මිදෙනවා පින්වතුනි. චේතනාවෙන් මිදෙනවා කියන්නේ පින්වතුනි පුටුව කියලා දැන ගැනීම නැවත උපදින්නේ නැහැ කියන කතාව නෙවෙයි. පුටුව කියන දැන ගැනීම ඇති වෙනවා. ඇති වුණාට පින්වතුනි අපි හිතන තැන පුටුවක් නැති බව හම්බ වෙනවා. අපිට මේ පේන වස්තුව ඔරලෝසුවක් නොවන බව මේ වස්තුව පේනක නැති වෙනව නෙවෙයි. මේක චිත්ත සංකාරයක්මයි. හැබැයි මෙතන ඔරලෝසුවක් නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඔරලෝසුව කියලා හිතන දේට අනුව හිතන චේතනාවේ ඔරලෝසුවක් නැති බව ඔබ දැක්කොත් අවිද්‍යා යත්තේ වාසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා. අන්න පින්වතුනි අවිද්‍යාව ඉතිරිවක් නැතුවම නිරෝධ වෙනකොට සංඛාර නිරෝධයි. සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධයි. විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයි. මුළු පටිච්ච සමුප්පාදයේම නිරෝධයි. පටිච්චසමුපාදයේ නිරෝධයි කියුවේ පින්වතුනි ඔබ මේක දැක්කට පස්සේ අවිද්‍යාව ඉතිරිවක් නැතුව නැති වුණා කියන්නේ පින්වතුනි ඔබ අවිද්‍යාව කියලා හිතන චේතනාවක් තියනවා නම් පින්වතුනි පුතුව පේන තැන පුතුවක් කියලා හිතන සංකාරේ පුතුවක් නෑ වගේ ඔබ අවිද්‍යාව කියලා හිතන චේතනාවේ අවිද්‍යාවක් නෑ. ඔබ පිනක් කියලා මේක පිනක් කියලා හිතපු චේතනාවේ චේතනාවේ පිනක් නෑ. ඔබ චේතනාව ඇත්ත දැකලා තියෙනවා. තේරුණාද? එතකොට ඔබ කුටුවක් කියලා හිතන දෙන කුටුවක් නෑ වගේ මේ පටිච්චසමුපාදයේ විඥානයක් තියෙනවා කියලා හිතන දෙන විඥානයක් නෑ. දැනගැනීමක් නෑ ඒක තුල. ඒකයි විඥානේ මායාව කියන්නේ. මම කියන තේරුණාද? මේ පටිච්චසමුපාදයේ රහතන් වහන්සේකව නැතුව නෙවෙයි. ඒක විද්‍යා සහගතයි. පටිච්චසමුපාදයේ අවිද්‍යා සහගතයි කියන්නේ අවිද්‍යාව කියලා දෙයක් මොකෙක් තියෙනවා. සංඛාර පින් කියලා දෙයක් ලෝකේ තියෙනවා. හොඳද? එතකොට විඥානය කියලා දෙයක් තියෙනවා. සදායතන නාම රූප කියලා දෙයක් තියෙනවා. සදායතන කියලා දෙයක් තියෙනවා. වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, ව්‍යාධි කියලා දෙයක් තියෙනවා. ඒ වචනේ එහෙම දෙයක් තියෙනවා කියලා දැකීමයි. ඒ නිසායි ඔබට භවගාමී පටිච්චසමුපාදයක් දෙන්නේ. ඔබ කර්මඵලවාදයේ දැක්කොත් පටිච්චසමුපාදයේ නොදකිනවා නම් ඔබට තියෙන්නේ අනවදග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි පඤ්ඤාති කියපු භවචක්‍රයයි. කෙරවල නොපෙනේ. ඔබ මේ අවිද්‍යාසහගත පටිච්චසමුපාදයේ දකිනවා නම් බුදුරජාණන් වහන්සේ ප්‍රතිඥා දෙනවා ජීවිතයිති 7යි ඔබට තියෙන්නේ කියලා. ඒක තමයි සසර ගැන තියෙන ලක්ෂණ ආවරණය. ඔබට සතුටු වෙන්න පුළුවන් මේ ජීවිතේ සෝවාන් මොන දුකක් වුණත් නම් ඉදිරියටම ජීවිතයිති 7යි. 8 වෙනි අද්දවක් මට නැහැ කියලා. පටිච්චසමුප්පාදය දැක්කෝ. ඔබ කර්මඵලවාදී විශ්වාස කරගෙන එපැයි කියනවා නෙවෙයි. ඒක මූලික වශයෙන් අවශ්‍යයි. ඒක විශ්වාස කරගෙන මේ අවිද්‍යාවකට පටිච්චසමුපාදය නොදැක ඔබලා කර්මඵලවාදයම බැසගෙන ඉන්නවා නම් අනවරාග්ගය සසර ගොඩේ ඉන්න බෑ. ඇයි? පටිච්චසමුපාදය නොදැක නිසාමයි. පටිච්චසමුපාදය දැක්කොත් ජීවිතයයි 7යි බුදුහමතුරු පනවන්නේ. එයාට ඒ දැකලා ඕගොල්ලන් අපි පුටුව කියලා හිතුවට ඒ පුටුව කියලා හිතන කාරණාවේ පුටුවේ ලීස් නැහැ, දිරන්නෙත් නැහැ, හදක් කැණෙන්නෙත් නැහැ, බිදෙන්නෙත් නැහැ, වඩුවෙන් හැදුවෙත් නැහැ කියලා දැක්කොත් තේරුණාද? එතන මුකුත් මේ සංඛාරයේ මුකුත් නැති බව දැක්කොත් සංඛාරයේ පුටුවක් කියන චේතනාවක් තියනවා කියලා හම්බුනොත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්නවා. තේරුණාද? ඒ ඔයගලන්ට ඇති වෙන චේතනාවේ ඔල්ලෝසු හරි පුටු හරි මල් හරි පිනව ගෝප අම්මා තාත්තා ඉරහන් තාත්තා මොනවා හරි දස්කොලන් හරි කමන්නේ. ඒ හිතන ඒ වචනේ තුල
ඒ සංඛාරයේ ඒක එතන හිස් බව දැක්කොත් අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධ සංඛාරයේ අවිද්‍යාව කියන්නේ සංඛාරයක් තියනවා කියලා කියනවා. යමක් ඇත කියලා ගන්නවා යා. යමක් මේ අවිද්‍යාවෙන් හට ගන්නවා. ඒ නිසා ඔබලට මේ ආර්යවරුන්ට බබගාමි චක්‍රයක් තියෙනවා. මේ නිසා නේද? ඉතින් ජීවිතයේ 7යි බුදුහාමුදුරු පනවන්නේ. ඒ නිසා බලන්න අවිද්‍යාව කියලා හිතන ධර්මතාවය තුල අවිද්‍යාවක් නැහැ. පිනක් කියලා හිතන චේතනාව තුල චේතනාවේ පිනක් නැහැ. කියලා චේතනාවේ ඇත්ත බලන්න. සංකාරයේ කිසිල් කඳක් කියලා දකින්න. විඥානයක් දැන ගැනීමක් තියෙනවා කියලා හිතන දැන ගැනීමක් තිබෙලා නැහැ. දැන් මම මේකෙන් කියන්නේ මේ ධර්මතා පහළ වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. මේ කාරණා 12 හිස් ස්වභාවයක කියුත්තේ. තේරුණාද? මේ චේතනා පහළ වෙනවා පටිච්චසමුපාද න්‍යායක් නැතුව විද්‍යාසහගත පටිච්චසමුපාද න්‍යායක් නැතුව ඔයගලන්ට කවදාකවත් රහත් වෙලා මේ ලෝකෙ ඉන්න බෑ. එතකොට හටගෙන නිරුද්ධ වෙන්නේ හැමතිස්සෙම මේ විද්‍යාසහගත භූමියේ ඉන්න රහතන් වහන්සේලාට හොඳද යමක් නැති චේතන හිස් චේතනාවක් තමයි පහළලා නිරුද්ධ වෙන්නේ. ග්‍රහණය කරන්න කිසිවක් ලෝකේ රහතන් වහන්සේට ඇත්තේ නැහැ. එහෙනම් රහතන් වහන්සේලා සංකත ධාතුවේ ඉන්නේ. අසංකතේ දැකලා සංකත ධාතුවේ වාසය කරනවා. තේරුණාද? හැබැයි රහතන් වහන්සේලා කවදාකවත් මේ සංකතයක් කිව්වේ මෙන්න මේ විද්‍යා සහගත මුකුත් නැති මේ දැන් තණ්හාව කියලා තණ්හා මේක මගේ කියලා තණ්හාවක් පිටිදලා තියෙනවා. එහෙම හිතපු චිත්තය තුල තණ්හාවක් නැහැ. ඒ සංකාරය තුල තණ්හාවක් නැහැ. පුටුව කියලා හිතපු තැන පුටුවක් නැහැ වගේ. මේක මතු කර ගන්න ඕන. තේරුණාද? ඉතින් මේක මනුස්ස ලෝකයේ කියලා මම හිතපු චේතනාවක් තියෙනවා නම් මේ චේතනාව මනුස්ස ලෝකයක් නැහැ. මම හිතනවා නම් දිවි ලෝකයක් උඩ තියනවා කියලා හිතන චේතනාව තුළ දිවි ලෝකයක් නැහැ. සංකාරයේ සිල්කණක් කියනමයි දකින්න ඕනේ. ඔක්කොම අපේ සංකාර වල චේතනා. ඉතින් මෙන්න මේ විදිහට ඕකලම් ඒ පටිච්චසමුපාදින කාරණා ටික මනාව විශ්ව භාවයෙන් දකින්නවා. හොඳද? අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධ. සංඛාර නිරෝධෝ විඥාන නිරෝධ. අපි දැක්කට පින්වතුනි ලෝසක තෙරුණාංශේ බඩකින් ඉන්නවා කියලා මට බඩකිනි කියලා හිතන දැන එතනින් මිදිරමයි හිටියේ. උන්වහන්සේ සංඛාරේ දුක් විඳින කෙනෙක් නෑ ඒක. එතන ශුන්‍යතයි අනිමිත්තයි. මේ පටිච්චසමුප්පාද විද්‍යාසහගත පටිච්චසමුපාදය. ඒ නිසා පටලව ගන්න එපා. මේ අවිද්‍යා සහගත පටිච්චසමුපාදයෙන් මිදිලා විද්‍යා සහගත පටිච්චසමුපාදය පරිහරණය කරනවා කියන්නේ ඒ පටිච්චසමුපාදයේ එන කාරණාවල අවිද්‍යාව කියලා හිතන කාරණාවේ අවිද්‍යාවක් නෑ. තේරෙනවනේ මම මේ දෙයට පණිවිඩේ. තණ්හාව කියලා හිතන තැන තණ්හාවක් නෑ. වේදනාව දැනෙනවා කියලා හිතන චිත්තය තුළ වේදනාවක් නෑ. ඒකයි සංඥා වේදිත නිරෝධය. වේදනාවක් නැද්ද? වේදනාවක් තියෙනවා. හැබැයි මේ වේදනාව කියලා දැනෙන එක දැනගන්න ඒ දේ තුළ වේදනාවක් නැහැ. කියලා නෝනින් දකිනවා. මේකයි විද්‍යා සහගත වේදනාව. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ආනන්ද බඩේදින ආනන්ද ඉවසන්න බෑ. ඒ පාර ජීවිත මහානා මේ ස්වාමී බාහතුනන්ත බඩ ගොඩක් දෙනවාද? නෑ ජීවිතේ කතාවෙන් මානසික වේදනාව දුරු කරනමයි ඉන්නේ. දැන් බුදුහාමුදුරුවෝ වේදනාව දැනුනේ නැද්ද? දැනුණා. හැබැයි වේදනාව කියලා පහළ වෙන චිත්තය තුල වේදනාවක් නැති බව දැක්කා කියලා. වේදනා සංඥා වේදිත නිරෝධය. තේරුණාද? වේදනාව නොදෙනවා කියන කතාව නෙවෙයි. ඒ පහළ වෙන චිත්තයේ දැනෙන දේ තුල වේදනාවක් එහෙම එකක් නැති බව දකිනවා. ඉතින් මේ විදිහට ඕගලන් අවිද්‍යා සාගත පටිච්චසමුපාදය දැක ගන්නත් ඕන. ඕගලන් විද්‍යා සාගත පටිච්චසමුපාදය දැක ගන්නත් ඕන. ඉතින් බුදු මහරහතන් වහන්සේලා සම්පූර්ණ කරපු භූමිය තමයි මේ විද්‍යා සාගත භූමිය. ඒකයි කියන්නේ ආලෝක උත්පාදි, විද්‍යා උත්පාදි, ප්‍රඥා උත්පාදි,
චක්කු මුතපාදි කියලා කියන්නේ. ඔය ඔන්න විද්‍යාසාගත පටිච්චසමුපාදය ධර්මයේ දැකියොත්. මේ විද්‍යාසාගත පටිච්චසමුපාද ධර්මයෙන් නැවත උප්පත්තිය වෙන්නේ නැහැ. තේරුණාද? මොකද වේදනාව දැනෙන තැන වේදනාවක් එතන නැහැ. මේ සංකාමයේ චෛතසික ධර්මයේ හිස් නොදැනෙනවා නෙවෙයි දැනෙනවා. ඒක නුවණින් දැකලා එහෙම එකක් පුටුව කියලා හිතුවට එතන පුටුවක් නෑ වගේ. චේතනාවේ පුටුවක් නෑ වගේ. මේ පටිසම්පාදේ කාරණා දුනහම ඒ විදිහට දකිමින් නුවණින් යුතුව ඕගලන් මේ පහළ වෙන මේ හේතුඵල ධම ඉස්සලාම හඳුනගෙන ඉවරලා මේ ජීවිතේම ඕගලන්ට මේ පටිසම්පාදේ මේ විදිහට දැක ගන්න පුළුවන් වුණොත් එතනමයි ඔයගොල්ලෝ ජාතිශය කරන්නේ. ඇයි පහළ වෙන පටිසම්පාද න්‍යාය කාරණා 12යි එකම අංකක් මුකුත් නෑ. ඒක අපේ ගාවිෂය. මුකුත් නැති බව දකින්න. මුකුත් නැත්තම් යන්න දෙයක් නෑ. පටිසම්පාදේ දැක්කා. හැබැයි හේතු නිසා හටගන්න සංකාරයක් තියෙනවා. විඥානයක් තියෙනවා කියන අදහස නිසා ඔයගලන්ට ජීවිතය හත මේ ජීවිතේම මේ පටිසම්පාදයේ පිළිසින් දැක්කොත් ඕගලන්ට නැවත උපැත්තිය දැනෙන්නේ නැහැ. ඕගලන්ටම තේරෙනවා සංකාර පරිහරණයක් කරනාට ඕගලන්ගේ විශේෂ ඥානයක් තියෙනවා. ඒක අවබෝධ කරගන්න කෙනාට මේ අපි හිතන දේවල් තුළ දැන් ඕගලන්ට තේරෙන්න ඕනේ නම් මම කෙටියෙන් මම මේක හැඳින්වීමක් කරන්නේ කියලා නේද? එහෙනම් ඕගලන්ට තේරෙන්න ඕන මෙන්න මේ අවිද්‍යා සහගත පටිසම්පාදය විද්‍යා සහගත පටිච්චසමුපාදයක් කියන ධර්මතාවය. දුක තියෙනවා. අයියෝ බඩ රිදෙනවා. බඩ කියන දන බඩක් තිබිලත් නැහැ. ඒ සංකල්පයේ තුල බඩකුත් නැහැ. රිදෙනවා කියන හිතන තුල රිදීමක් තිබිලත් නැහැ. මේක තෝරගන්න පුළුවන් නම් දක්ෂයි. එච්චර. මේක තමයි අපේ සංඛාරවල ඇත්ත බලනවා කියන්නේ. මේක තමයි පටිච්චසමුපාද කුසල කියන්නේ. එතකොට පටිච්චසමුපාදේ අපි සමුදයක් දකිනවා. පටිච්චසමුපාදේ නිරෝධයක් වෙනවා. පටිච්චසමුපාදේ මෙහෙම නිරෝධයකුත් තියෙනවා. අවිද්‍යාව හටගෙන ඒ ප්‍රත්‍ය කරගෙන සංඛාර හටගත්තා. නේද? ඒ සංඛාර හේතු කරගෙන දැන් විඥානය හටගත්තානේ. දැන් අවිද්‍යාවක් නැහැ. ඒක නිරෝධයි. විඥානය හම් වෙනකොට සංඛාරයක් නැහැ. පටිච්චසමුපාදේ කවදාකවත් කාරණා දෙකක් අපිට ඉන්න බෑ. හැමතිස්සෙම පටිච්චසමුපාදේ 12න් එකයි අපි තුන තියෙන්නේ. තේරුණාද? 12ම පිළිගන්නේ මෙන්න මේ වගේ හේතුඵල හටගෙන නිරුද්ධ වෙන පටිච්චසමුපාදයක් තමයි තියෙන්නේ. හටක් පහන්සිල වගේ. පහන්සිල හැමතිස්සෙම නිවෙනවා. නේද? නිවෙන එක වෙන්නේ අපිට වෙන්නේ පත්තිලා තියෙනවා නේද? ඒ වගේ අපිට දෙන්නේ පටිච්චසමුපාදයේ හේතුඵල ධර්ම දකින්නවා විතරයි. කියන්නේ මේ පහන්සිල පත්තිලා තියෙන එක විතරයි පේන්නේ. නේද? ඉතින් කාලයක් යනකොට පහන්සිලේ අපිට පත්තිලාගේ පෙවුනට මේකේ නිරෝධයකුත් තියෙනවා. පහන්සිලේ. නිවෙන් හැමතිස්සෙම පහන්සිල නිවෙනවානේ. නේද? හැමතිස්සෙම නිවෙනවා. ඒ නිවෙන නිසා මේ පත්තිලා තියෙන්නේ. නිවෙන්නේ නැත්නම් පත්තිලා නැහැ. නිවුනම තමයි. පත්තිලා කියන කාරණා ඉතින් එහෙමයි තිරෙනවානේ. ඒක වැටෙනවානේ. ඉතින් මේකත් එක්ක මේ පටිසම්පාද හේතුඵල න්‍යායත් ඒ වගේ. මේක තියෙනවාගේ පත්තිලාවගේ අපිට පේන්නේ. අපේ සිත තියෙන එකක් හිටිට හම්බෙලා තියෙන්නේ. හැබැයි හතේ නිවෙන පැත්ත පේන්නේ නැහැ. හැබැයි නිවන පැත්ත දැක්කයි කියලා නිවන හම්බෙන්නේ නැහැ. ඔය නිරෝධයේ සිත හඳගෙන නිරුද්ධ වෙනක දැක්කයි කියලා නිවන හම්බෙන්නේ නැහැ. දැන් අපිට අවශ්‍ය පත්‍රිලා තියෙන පහන්සිලේ හොඳද? ඇත්තටම හිතන පහන්සිලක් නැති බව දැකීමයි. අපි පුටුව කියලා හිතන චේතනාවේ පුටුවක් නැති බව දැකීමයි නිවනට උපකාර නිරෝධය. හටගෙන නිරෝධ වෙන එක නෙවෙයි. ඔන්න විද්‍යාව පහළ වුණා. තේරුණාද? ඔය විද්‍යාව පහළ වෙන්න කියලා සෝපාදිශ නිර්වාණය කියලා. අන්න දැන් පුටුව කියලා හිතන දැන් පුටුව නැහැ. දැන් ප්‍රත්‍යක්ෂයි. එහෙනම් මුකුත් නැති චේතනාව කටගෙන නිරුද්ධ වෙනවා. මේ විදිහ අනුපාදක පරිනිර්වාණය කියලා. තේරුණාද? ශුන්‍යත ස්වභාවයේ නිරෝධය.
අනිමිත්ත ස්වභාවයේ නිරෝධය. අපිට හිත ස්වභාවයේ නිරෝධයට කියනවා ත්‍රිගුණාත්මක කියලා. ඉතින් මෙන්න මේ වගේ ධර්මයක් තමයි අපි තුල අපිට මුණ ගැහෙන්නේ. නිසා මේ වගේ පරිශ්‍රණයකින් මේ ධර්මයේ මතු කරගෙන එසල්ලානෝ මං කියපු කෙරවලට ඇවිල්ලා වැඩි නම් අවුල් කරගන්න එපා. නේද? එසල්ලාම කරන්න ඕන මේ ඉස්ලාම මේ කාටට රූප වෙනවද කියලා බලන්න. මේකයි වෙන්න ඕනේ. ඇත්තටම කාටට රූප පෙන්නලා නැති බව ප්‍රත්‍යක්ෂ කරගෙනයි ඊටු ටික මතු කරගන්න ඕන. ඉතින් මෙන්න මේ බව හොඳින් තේරුම්ගෙන තම මුලින්දම්ම මේක අවබෝධ කරගෙන මේ අනුපිළිවෙලට මේ විදිහට පටිච්චසමුපාදයක් දැකගෙන මේ ජීවිතේම ඔයගලන්ට සියලු ආශ්‍රව ධර්ම දුරු කරන්න නම් මේ පටිච්චසමුපාදයේ කාරණා 12ම හිස්සු ධර්ම 12ක් කියලා දකින්න. මේක තමයි අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා කියලා කියන්නේ. හැබැයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ පටිච්චසමුපාදය පරිහරණය කරනවා තියෙන දෙයක් හැටියට නෙමෙයි හිස් දෙයක්. මේ හේතුඵල ධම සිදු වෙනවා. ඉතින් අන්න නිසා මේ බව තේරුම් අරගෙන අද දවසේ අපි මේ කතා කළේ අපි පින්වතුන්ට මම පතිරූපදේශ වාසෝච කුප්පේච කත පුඤ්ඤතා අත්ථ සම්මා පණිතිච ඒතම් මංගල මුත්තමන් කියන න්‍යායට අනුව අපේ පින්වතුන්ට මේ සුදුසු පරිසරයට පැමිණීමට පෙර කුසලයේ අවදි කර ගැනීමට ඒ වගේම පඬිතෙක් වගේ හැසිරලා කටයුතු කරන්න එතකොට මේ නිවන Tamanට ප්‍රත්‍යක්ෂ වේවි අවබෝධ වේවි. ඉතින් ඒක නිසා මේ ටික තෝරගෙන Tamanට මේ මොහොතේම ඒ උතුම් පටිච්චසමුප්පාදයේ සමුදයක් දැකලා නිරෝධයක් දැකලා ඒ නැවත නූපදින ආකාරයෙන්ම ඒ පටිච්චසමුපාද භවගාමි චක්‍රේ නිමා වෙන විදිහට ඒ නිවන් මාර්ගම නිවනම ප්‍රත්‍යක්ෂ විදිහට දැක ගන්නට ඕගලන්ට මේ පොඩි දහම් දේශනාව උපකාර ධර්මයක් වේවා කියලා සාධනාවක් පාදා